හරි පුතේ එහෙනම් බලමු අපි ටික අභ්‍යාස අංක 146 ආයන්න පුතේ බලන්න 146 ආයන්න ඔක්කොම බලන්න 146 ආයන්න අපිට කියනවා නිෂ්පාදන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් 2021 පෙබරවාරි මාසය සඳහා පහසුදාම් තොරතුරු ලබා දී ඇත. නිෂ්පාදන ව්‍යාපාර සම්බන්ධ 2021 පෙබරවාරි මාසයේ තොරතුරු පුතේ අපිට දීලා තියෙනවා. 2021 පෙබරවාරි මාසයේ විස්තර අපිට දීලා තියෙන්නේ. හරිද? 2021 පෙබරවාරි මාසයේ විස්තර. අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂ 3යි, ඍජු ශ්‍රමය 1,70,000යි, ඍජු එදන් 70,000යි, නිෂ්පාදන පොදු කාර්ය කියලා ලක්ෂ 3 කෙලින්ම දීලා. නිෂ්පාදන පොදු කාර්ය දැන් ලක්ෂ 3යි කියලා කෙලින්ම දීලා. තොග 21 2යි 28 කියන්නේ පුතේ පෙබරවාරි අග. මේ මා ගාන දන්නේ පෙබරවාරි මාසෙටනේ. 21 2යි 28 කියන්නේ පෙබරවාරි අග. 21 1යි 31 කියන්නේ ජනවාරි අග. ඒ කියන්නේ ගිය මාසේ අග. ඒ කියන්නේ මේ මාසේ මුල වෙන්නේ ඒව තමයි ඈ. අමුද්‍රව්‍ය නොනිමි නිමි ටික දීලා නොනිමි ද්‍රව්‍ය තොගේ නිෂ්පාදන පිරිවැයට ගලපන බව උපකල්පනය කරලා අපි නොනිමි ප්‍රාථමික පිරිවැයට ගලපනවා කියලා කිව්වනේ මේක නිෂ්පාදන පිරිවැයද. නිෂ්පාදිත අයිතම් විකුණුම් පිරිවැයම 125ක ලාභාන්තිකයක් පවත්වා ගැනීම විකුණු ලැබේ. නිෂ්පාදිත අයිතම් විකුණුම් පිරිවැයම 125ක ලාභාන්තිකයක් සහිතව විකුණු ලැබේ. මෙම තොරතුරු ඇසුරෙන් මාසයේ නිෂ්පාදන ගිණුම සහ වෙළඳ ගිණුම් පිළිගන්නද නිෂ්පාදන ගිණුම් වෙළඳ ගිණුම් වෙනමනේ. හරි අපි ඉස්සෙල්ලාම බුදේ පේර තුනකින් නම ඕනේ 2021 පෙබරවාරි ව්‍යාපාර නමක් දීලා නැහනේ. නැත්නම් නිෂ්පාදන ව්‍යාපාරයේ 2021 පෙබරවාරි මාසයේ සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා ලියලා ඉතින් මේක තීරු දෙකක් ඕනේ නැහැ එක තීරුවක් ඇති. උඩින් ලියා ගන්න. නිෂ්පාදන ව්‍යාපාරේ නමක් දීලා නැහැ නිකන් ලියමු අපි. නිෂ්පාදන ව්‍යාපාරය 2021 පෙබරවාරි මාසය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා ලියන්න. ඉක්මනට අද ගන්න. එක තීරුවක් ඇති. ඉතින් අය එක තීරුවක් ඇති කිව්වේ මම මේක නිෂ්පාදන පොදු කාර්ය ටික විතරනේ විදිහේ පළවෙනි කියලා අපි දෙවෙනි තීරුවට දාන්න නිෂ්පාදන පොදු කාර්ය දන් ටික දීලා එන එක තීරුවක් ඇති. හරි. එක තීරුවක් ඇති. ඊට ළමයි ටික අඩුයි ගෑල් ළමයි අඩුයි නේද අද? තමයි ගොඩක් අඩුයි නේද? හරි බලමු එහෙනම් අපි නිෂ්පාදන පිරිවැය ලේඛනය හදමු. හොඳේ මට ඔයගොල්ලෝ මතක් කරන් නිෂ්පාදන පිරිවැයට අයිති ප්‍රධාන වේදන් දෙක මොකද්ද? ප්‍රාථමික පිරිවැයයි අනිත් එක මොකද්ද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. මේක මෙහෙම ඉගෙන ගන්න පුතේ මේක උමනා වෙන්නේ 13 වසරේ කළමනාකරණ ගිණුම්කරණය කරද්දී නිෂ්පාදන පිරිවැයට අයිති ප්‍රධාන වියදම් දෙක ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයයි. මේක නොනිමි ගැලපුවාම නිෂ්පාදන පිරිවැයන්නේ. ප්‍රාථමික පිරිවැයට අයිති ඍජු ද්‍රව්‍ය අනිත් එක ඍජු ශ්‍රමය අනිත් එක ඍජු වෙනස්. මේ ප්‍රාථමික පිරිවැයට අයිති වෙන ඍජු ද්‍රව්‍ය ශ්‍රමය ඍජු වෙනස්. ඒක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ගැලපුවාම නිෂ්පාදන පිරිවැය යනවා නොනිමිත් ගැලපුවාම. හරි එහෙනම් පුතේ ඉස්සෙල්ලාම දැන් මම මේක දහස් නැතුව හදන්නන්නේ. දහස් වලින් 70ක දහස් නැතුව හදන්නම්කෝ. දහස් වලින් හදන කට්ටිය හදන්න දහස් වලින් අවුලක් නැහැ. මම දහස් නැතුව හදන්න. ඉතින් නිෂ්පාදන ව්‍යාපාරයේ 2021 පෙබරවාරි මාස සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. හරිද ඉස්සෙල්ලාම එහෙනම් පෙබරවාරි මාසෙට හදන්නේ ප්‍රාථමික පිරිවැය ඍජු ද්‍රව්‍ය ඉස්සෙල්ලාම ලියන්නේ. ඍජු ද්‍රව්‍ය කිව්වහම පුතේ අමුද්‍රව්‍ය ටිකනේ. ඕකේ ආරම්භක අමුද්‍රව්‍ය තොගේ තියෙනවා කොච්චරක්ද කියලා බලන්න. පුතේ ඕකේ ආරම්භක අමුද්‍රව්‍ය තොගේ තියෙනවා
ආරම්භක අමුද්‍රව්‍ය තොගය කියන්නේ 21 1.31 ඒ කියන්නේ ජනවාරි අගයක තමයි පෙබරවාරි මුල තොගය වෙන්නේ. ඉතින් ආරම්භක තොගය ලක්ෂයයි. ලියන්නකෝ ආරම්භක අමුද්‍රව්‍ය තොගය ලක්ෂයයි. ආරම්භක අමුද්‍රව්‍ය තොගය ලක්ෂයයි. ආරම්භක අමුද්‍රව්‍ය තොගය ලක්ෂයයි. හරි. ඕකට පුතේ අමුද්‍රව්‍ය ගැනුම් ගෙනීමේ කුඩේ තිබ්බොත් ඒක එකතු වෙන්න එපායි. ඔකේ අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂ 3යි ගෙනීමේ කුඩේ නම් මනක් නැහැ. අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂ 3යි. මේ ගෙනීමේ කුඩේ නම් මනක් මොකුත් තියනවද? නෑ පුතේ. තීරු දෙකක් වුමනා වෙන්නේ මේක නිෂ්පාදන පොදුකාර විදිහම එකපාරටම දීලානේ. ඒ නිසා තීරු දෙකක් වුමනා වෙන්නේ නැහැ. හරි. අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂ 3යි ගෙනීමේ කුලිය නම් මනම් මුකුත් නැහැ නේද? නැහැ. ගෙනීමේ කුලිය මුකුත් නැහැ එහෙනම් මේ ලක්ෂ 4යි මේ ලක්ෂ 4ෙන් අමුද්‍රව්‍ය විනාශ වෙලා අයිතිකාරය පෞද්ගලික ප්‍රයෝජන මුකුත් නැහැ නේ. එහෙනම් පුතේ ආරම්භක තොගේ ලක්ෂය අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂ 3යි මේකෙන් පුතේ ගෙනීමේ කුලිය නම් මනම් මුකුත් තිබ්බේ නැහැ. මේකෙන් ආපසු යවුම් විනාශ වීම මුකුත් නැහැ. එහෙනම් නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය ලක්ෂ 4යි. නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය ලක්ෂ 4යි. ඔක තමයි නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය. හරිද? නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය ලක්ෂ 4යි. නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය ලක්ෂ 4යි. හරිද? නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය ලක්ෂ 4යි. පුතේ ඍජු ද්‍රව්‍ය කියන්නේ ඕක නෙමෙයි. ඕකේ මොනවා කරපු ටිකද ඍජු ද්‍රව්‍ය කියන්නේ? පාවිච්චි කරපු ටික නේද? ඉතින් නිෂ්පාදනයෙන් ලක්ෂ 4ක අමුද්‍රව්‍ය තිබ්බට ඕක නෙමෙයි අපි අමුද්‍රව්‍ය කියන්නේ ඕකෙන් මොනවා කරපු ටිකද කියන්නේ? පාවිච්චි කරපු ටික. එහෙනම් මේකේ මොනවා ටික අඩු වෙන්න ඕනද පුතේ කියන්නේ? මේකේ මොනවා ටික අඩු වෙන්න ඕනද? අවසන් අමුද්‍රව්‍ය තුක ඕකෙන් අඩු වෙන්න ඕනේ නේද? ලියන්න මේකෙන් අඩු ගන්න අවසන් අමුද්‍රව්‍ය තුකය වින අවසන් අමුද්‍රව්‍ය තොගය මේකෙන් අඩු කරන්න. බලන්න පුතේ කීයද අවසන් අමුද්‍රව්‍ය තොගය? කීයද කියලා කියන්නකෝ අවසන් අමුද්‍රව්‍ය තොගය. ඉතින් අවසන් අමුද්‍රව්‍ය තොගය කියන්නේ පෙබරවාරි 28 අමුද්‍රව්‍ය තොගය 50000යි. නේද? 50000යි නේ. මේකෙන් 50000 අඩු කරාම ඍජු ද්‍රව්‍ය එනවා 3,50,000. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් ඉස්කෝලේකට කිව්වේ පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3,50,000යි. හරිනේ? ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3,50,000යි. හරි. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3,50,000යි. ඒකට ද්‍රව්‍ය හරි. ඍජු ද්‍රව්‍ය හරි. බාහිර ඊපස්සේ ඍජු ශ්‍රමයට දාලා මොනවද තියෙන්නේ කියලා ඕකේ. පුතේ ඍජු ශ්‍රමයට දාලා මොනවද තියෙන්නේ? ඍජු ශ්‍රම පිරිවැය කියලාම තියෙනවා 1,70,000. ඒක පුතේ කෙලින්ම වර්ෂයට අදාළ ගාණ වෙන්නේ. ඒක ගෙව්වද නැද්ද කියලා දන්නේ අදාළ ගාණ වෙන්නේ. කියන්න ඍජු ශ්‍රමය 1,70,000යි. ඍජු ශ්‍රම පිරිවැය 1,70,000යි. හරි. ඍජු ශ්‍රම පිරිවැය 1,70,000යි. කියලාද? ඍජු ශ්‍රම පිරිවැය 1,70,000යි. ඊට පස්සේ ඍජු වෙනක් තියනවද කියලා බලන්න ඕකට. ඉතින් ඍජු වෙනක් තියනවා කොච්චරද බලන්න. ඍජු වෙනත් ඒවා තියනවක ඍජු වේදන් කියලා තියෙන 30000 එක ලියන්න. ඍජු වෙනත් 30000යි. එතකොට ඍජු ද්‍රව්‍ය හරි දැන් ඍජු ශ්‍රමය හරි ඍජු වෙනත් හරි. ඉතින් මේ ඍජු ද්‍රව්‍ය ශ්‍රමය ඍජු වෙනත් මේ තුන එකතුව අපි කියන්නේ මොන පිරිවැය කියලාද? ප්‍රාථමික පිරිවැය ගන්න එකතුව 0.0.0යි
5යි 7යි 12යි 3යි 15යි 5 දැම්ම එකක් ඉතුරුයි 4යි 5යි 5,50,000යි. ඕක තමයි මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවැය. ඕක තමයි පුතේ ප්‍රාථමික පිරිවැය 5,50,000යි. දැක්කද ප්‍රාථමික පිරිවැය හොයපු හැටි? ප්‍රාථමික පිරිවැය හොයපු හැටි දැක්ක නේද? ප්‍රාථමික පිරිවැය 5,50,000යි. හරිද? ප්‍රාථමික පිරිවැය 5,50,000යි. එහෙනම් ප්‍රාථමික පිරිවැය හරි දැන්. එහෙනම් මේකට ඊට පස්සේ එකතු කරන්න ඕනේ නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඕකේ කෙලින්ම දීලා තියෙනවා පුතේ නිෂ්පාදන පොදුකාර පිරිවැය බලන්න. ඒකේ නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂ 3යි කියලා දීලා තියෙනවා. ඒක එකපාරම ලියන්න. ඒකයි මම මේකට තීරු දෙකක් කියන්නේ නැත්නම් එක තීරුවක් කියන්නේ. නිෂ්පාදන පොදුකාර පිරිවැය බලන්න කෙලින්ම ලක්ෂ කීයද පුතේ? නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂ 3යි කියලා අපිට දීලා. දාන ලක්ෂ 3. නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂ 3යි. එතකොට මේ දෙක එකතු වෙනවා 0යි 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 5යි 8යි 850යි. පුතේ 850ට නිෂ්පාදන පිරිවැය කියන්න බෑ. අපිට මොනවද ගලපන්න ඕනේද? නොනිමි ගලපන්න ඕනේ. ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕනේ. පැහැදිලිද? ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕනේ. සමහරක් විට පුතේ ඉස්කෝලේ මේ අර තව තීරුවක් ඇදලා මේ ආරම්භක නොනිමි ධන දාලා අවසන් නොනිමි ඍණ දාලා ඒ දෙක අතර වෙනස එහෙම ගලපන්නත් පුළුවන්. අපි දැන්ට අර අපි කරපු විදිහටම කරමුකෝ. මේකට ආරම්භක නොනිමි එකතු කරන්න. පුතේ ආරම්භක නොනිමි කියන්නේ ජනවාරි 31 එක. ආරම්භක නොනිමි ලක්ෂයයි අවසන් නොනිමි 150යි. මේකට එකතු කරන්න ආරම්භක නොනිමි තොගය. මේකට ආරම්භක නොනිමි තොගය එකතු කරන්න. මේ ආරම්භක නොනිමි තොගය ලක්ෂයයි ඈ. ආරම්භක නොනිමි තොගය ලක්ෂයයි. අර 1.31 තොගය තමයි ආරම්භක වෙන්නේ. එතකොට 9,50,000යි. 9,50,000යි. ඔකෙන් අඩු කරන්න අවසන් නොනිමි තොගය. මේකෙන් අඩු කරන්න පුතේ අවසන් නොනිමි තොගය. ඔකෙන් අඩු කරන්න අවසන් නොනිමි තොගය. කිපුතේ අවසන් නොනිමි තොගය. අවසන් නොනිමි තොගය අපිට දෙනවා 1,50,000යි කියලා. 1,50,000 අඩු වුණාම උත්තරයක් එනවා ලක්ෂ 8යි. ඒක තමයි නිෂ්පාදන පිරිවැය. ඉතින් අවසන් නොනිමි 1,50,000 අඩු වෙනවා. ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරනවා. එතකොට එනවා නිෂ්පාදන පිරිවැය ලක්ෂ කීයද? දැන් නිෂ්පාදන පිරිවැය එනවා ලක්ෂ 8ක්. හරිද? නිෂ්පාදන පිරිවැය එනවා ලක්ෂ 8ක්. නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8ක් එනවාමද? නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8 ආවනේ පුතේ ඔක්කොටම. නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8යි. පැහැදිලිනේ? හරි. පුතේ එහෙනම් තේරුණාද ඒක නිෂ්පාදන පිරිවැය හොය පැටි පැහැදිලි නම් හොඳයි. අපි යමු මේකේ දෙවෙනි කොටසට ඉල්ලනවා පුතේ වෙළඳ ගිණුම. නිෂ්පාදන ගිණුමයි වෙළඳ ගිණුමයි ඉල්ලන්නේ. දැන් පුතේ අර ලොකු ඒවා නෙමෙන්නේ මෙන්න මේ විදිහට අවබෝධය තියෙන්න ඕනේ පුතේ. නිෂ්පාදන පිරිවැය ලේඛනය හිස්තැන් කියලා පුතේ දඩබඩ හදන එක නෙමෙයි. ඒක හදන්නේ ඇයි? මොකටද හදන්නේ? මොනවද ඒකට එන්නේ කියලා අන්නේ අවබෝධය තියෙන්න ඕනේ පුතේ. හරි? නැතුව මේක මේ ඉඩ තියලා සම්පූර්ණ කරන එක නෙමෙයි. එහෙනම් පුතේ අපි හදමු වෙළඳ ගිණුම. එහා පැත්ත පිටුවේ මා දින්නා වෙළඳ ගිණුම. ඒ ලක්ෂ 8 ලියන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ. හරි? වෙළඳ ගිණුම.
උඩින් ලියන්නකො වෙළඳ ගිණුම කියලා ඇති. වෙළඳ ගිණුම කියලා ලියන්න උඩින්. ලිව්වනේ. හරි. වෙළඳ ගිණුම අපි හදන්නේ දල්ලාභය හොයන්න. හරිද? වෙළඳ ගිණුම හදන්නේ අපි දල්ලාභය හොයන්න. දල්ලාභය හොයන්න පුතේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලානේ. උඩින්ම ලියන්න විකුණුම්. උඩින්ම ලියන්න විකුණුම්. විකුණුම් දීලාද අපිට? නෑ පුතේ විකුණුම් දීලා නෑ. ඔය ගානේ විකුණුම් දීලා නැහැ. කමන්නේ හිස්තනක් තියන්න පුතේ ඒක හොයමු. දැන් ඒක නැහැ කියලා හිතේ තින්න එපා. විකුණුම් මේ ගානේ දීලා නැහැ. ඔන්න මම විකුණුම් ලියන්න පුතේ හිස්තනක් තිබ්බා. මේ ගානේ විකුණුම් ටික අපි හොයා ගන්න ඕනේ. හරි? දීලා නැහැ. එහෙනම් විකුණුම් වල ආපසියුම් නැහැනේ. ලියන්න මාතෘකාවක් විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය ඇතුලේ ඔක්කොම ලියන්නේ නිමි ඒවා. හරිද? විකුණුම් පිරිවැය ඇතුලේ ඔක්කොම ලියවෙන්න පුතේ නිමි ඒවානේ මතකයිනේ. හරි? විකුණුම් පිරිවැය ඇතුලේ ලියන්නේ ඔක්කොම නිමි ඒවානේ. එහෙනම් උඩින්ම ලියමු ආරම්භක නිමි තොගය. ආරම්භක තොගය කියලා ලිව්වත් ඇති. කමන්නේ උනට ආරම්භක නිමි තොගය කියලාම ලියන්නකෝ. ආරම්භක නිමි තොගය. ආරම්භක නිමි තොගය කීයද? ගිය අවුරුද්දෙන් ඉතුරු වෙච්ච නිම්බාණ්ඩ කීයද කියලා කියන්න පුතේ මට? ආරම්භක නිමි තොගය. ඔයයන් දැන් පන්තියට ආවේ පරක්කුයි. හරි. ආරම්භක නිමි තොගය කීයද? ආරම්භක නිමි තොගය 1,80,000 නේ පුතේ. ආරම්භක නිමි තොගය 1,80,000යි. හරි ආරම්භක නිමි තොගය 1,80,000යි. මේ හදන්නේ 146 දෙවනි කොටස හදන්නේ ආයන්න අපි එදා 146 ආයන්න හදුවානේ. දැන් හදන්නේ ආයන්න ඈ. පුතේ ආරම්භක නිමි තොගය 1,80,000යි. හරි. ඒකට පුතේ අපි මේ ගිය අවුරුද්දේ හදලා ඉතුරු වෙච්ච බඩු විකුණන්න නැතුව ඒකට මේ අවුරුද්දේ හදුවා මෙතන පේන්නේ මම ලක්ෂ 8ක බඩු හදුවානේ. නිෂ්පාදිත පිරිවැය ලක්ෂ 8යි. මේකට එකතු කරන්න. නිෂ්පාදිත පිරිවැය නිෂ්පාදිත භාණ්ඩ ලක්ෂ 8යි. නිෂ්පාදන පිරිවැය කියලා ලිව්වත් කමන්නේ නිෂ්පාදිත භාණ්ඩ කියලා ලිව්වත් කමන්නේ ලක්ෂ 8යි. නිෂ්පාදිත භාණ්ඩ ලක්ෂ 8යි. එතකොට 1,80,000 ලක්ෂ 8යි 9,80,000යි. ඉතින් අපි ගාව මේ පිටින් බඩු අරන් නැහැ නේ විකුණන්නේ. ආරම්භක නිමි තොගය 1,80,000ක් තියෙනවා. පිටින් අපි හැදුවා ලක්ෂ 8ක බඩු. පිටින් ගත්තේ නැහැ. ඒතර අපි ගාව දැන් තියෙනවා 9,80,000ක බඩු නේද? දැන් අපි ගාව තියෙනවා 9,80,000ක බඩු. මේ 9,80,000 විකුණන්නේ නැහැ. මේකෙන් අවසන් නිමි තොගය අඩු කරන්න. මේකෙන් අඩු කරන ඍණ අවසන් නිමි තොගය මේකෙන් අඩු කරන්න පුතේ අවසන් නිමි තොගය කීයද කියලා බලන්න. අවසන් නිමි තොගය දීලා කීයද කියලා බලන්න පුතේ අවසන් නිමි තොගය. අර 21 2.28 නිමි භාණ්ඩ කියලා තියෙනවනේ ලක්ෂයක් එක තමයි අවසන් නිමි තොගය. අවසන් නිමි තොගයේ ලක්ෂය අඩු කරාම එනවා. මේක අඩු කරාම එන්නේ විකුණුම් පිරිවැය. අවසන් නිමි තොගයට අඩි ලියන්න විකුණුම් පිරිවැය කියලා. අවසන් නිමි තොගයට අඩි ලියන්න විකුණුම් පිරිවැය කියලා ලිව්වද? දැන් මේ 9,80,000ක බඩු ආරම්භක නිමි තිබ්බ 1,80ක් මේ අවුරුද්ද හදුවා ලක්ෂ 8ක බඩු. ඒක 9,80,000ක බඩු අපි ගාව තියෙනවා. ඒ 9,80,000න් ලක්ෂයක බඩු විකුණලා නැහැ ඉතුරු වෙලා. එහෙනම් අපි විකුණලා තියෙන පුතේ 8,80,000ක බඩු මෙතන දාගන්න. විකුණුම් පිරිවැය 8,80,000යි. විකුණුම් පිරිවැය 8,80,000යි. හරිද? විකුණුම් පිරිවැය 8,80,000යි. එහෙනම් පුතේ උඩ මේ අපි 8,80,000ක බඩු වික්ක ගන්න අපිට දීලා නැහැ. කොහොමද මේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම අපිට එනවා දල ලාභය. දල ලාභය දීලාද අපිට? නෑ දල ලාභය දීලත් නැහැ. නම් විකුණුම් නැතුව දල ලාභය හොයන්න බෑනේ. නමුත් අපිට මේක එක තැනක දෙනවා මෙන්න මෙහෙම කතාවක්.
නිෂ්පාදිත අයිතම විකුණුම් පිරිවැය මත 125ක ලාභාන්තයක් පවත්වා ගන්න ලැබේ. නිෂ්පාදන අයිතම විකුණුම් පිරිවැය මත 125ක්. ඉතින් මේ විකුණුම් පිරිවැය නේද 8,80,000. ඕකෙන් 100 කීයක් ලාභ තියා ගන්නවද? ඉතින් මේ 8,80,000ක බඩු විකුණලා තියෙනවා. ඒ 8,80,000න් 125ක් ලාභයි. කීයද කියන්නකෝ දල් ලාභේ නා. මේ 8,80,000 125ක් නේද දල් ලාභේ? කීයද දල් ලාභේ කියන්නේ? 8,80,000ට 125ක් කීයද දල් ලාභේ? 2,20,000ද? ඔව් දල් ලාභේ 2,20,000. එහෙනම් මුදේ මේ 8,80,000ට 125ක් බැලුවේ. බැලුවාම මුදේ 2,20,000 නේ දල් ලාභේ. එහෙනම් දල් ලාභයට දාන්න 2,20,000. එහෙනම් දල් ලාභයට දාන්න පුතේ 2,20,000. දැම්මද? එහෙනම් පුතේ අපි 8,80,000ක බඩු වලට 2,20,000ක ලාභ තියාගෙන ඉඳි විකුණලා තියෙන්නේ. 8,80,000 පිරවෙච්ච බඩු වලට 2,20,000ක ලාභ තියාගෙන ඉඳි විකුණලා තියෙන්නේ. එහෙනම් පුතේ බඩු ටික වික්කේ කීයකටද? 8,80,000කට 220 එකතු කරලා නේද වික්කේ? කීයද පුතේ? 6,60,000 දාන්නේ මිනිපුල්. 880කට වෙච්ච බඩු වලට 220ක් ලාභ තියාගෙන එන උඩ බඩු ටික වික්කේ කීයකටද පුතේ කියන්නේ? 11 ලක්ෂයකට. ලක්ෂ 11කට. ලක්ෂ 11කට පුතේ. ලක්ෂ 11කට තමයි බඩු ටික අපි වික්කේ. එපිට 880ක බඩු වලට 220ක ලාභ තියාගෙන විකුණන්නේ එහෙනම් ලක්ෂ 11කට. හරිනේ. මේ ප්‍රශ්නේ පොඩියට තිබ්බට 146 ආයන්න පොඩියට තිබ්බට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබ්බයි කියලා දැක්කනේ. ඒක අපිට ගිය සතියේම ඔක හදන්න නැතුව නතර කරලා දැක් විනාඩි 30ක් ගියයි කියලා දැක්කනේ ඒක හදන්න. හරි. අපි යමු අභ්‍යාස අංක 147ට. එන්න පුතේ 147ට කියවන්න. ටටක් ගාලා වැඩ කරමු. 147ට 147 පහස්දාන් තොරතුරු 2021 3.31 දින අවසන් මාස 3 සඳහා ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයකට අදාළ වේ. පහස්දාන් තොරතුරු 21 3.31 දින අවසන් මාස 3 සඳහා. දැන් මෙච්චර හැදුවේ පුතේ මේ ගානක් හැදුවේ මාසෙකට. මේ නිෂ්පාදන පිළිවෙල ලේඛන හැදුවේ 2021 පෙබරවාරි මාසය සඳහා. හරි? නැත්නම් අපි අවුරුද්දකට ගණන් හැදුවේ. මේක මාස 3ක ගානක්. හරිද? මේක මාස 3ක ගානක්. පහස්දාන් තොරතුරු 21 3.31 දිනෙන් අවසන් මාස 3 සඳහා ගෘහ භාණ්ඩ නිපදවන ආයතනයකට අදාළ වේ. ඉතින් මේ අවසන් මාස 3ට අදාළ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට අදාළයි. දැව මිලට ගැනුම් අඩි 1000යි රුපියල් 2,50,000යි. ඉතින් අඩියක් අරන් තියෙන්නේ කීයකට වගේද? දැව අඩි මිලට ගැනුම් අඩි 1000 අරන් තියෙන 2,50,000කට. අඩියක් කීයකට වගේද අරන් තියෙන්නේ? ඒවා ටට්ටක් ගාලා උත්තර එන්න ඕනේ දැන්. අඩියක් අරන් තියෙන රුපියල් 250කට වගේ කැල්ලයක් එහෙම ළඟ තියෙනවනේ කොහොමද පුතේ? 2,50,000 බෙදුවා අඩි 1000න්. අඩි 1000ක් ගන්න 2,50,000 කියනනම් අඩියක් ගන්නවා ගන්න 2,50,000 අඩි 1000න් බෙදුවා. භාවිතා කළ තීන්තවල පිරිවැය. භාවිතා කළ වැලි කඩදාසිය වල පිරිවැය. වඩු කාර්මික වැටුප එක්ගෘහ භාණ්ඩයකට 1500. අපිට එක්ගෘහ භාණ්ඩයකට දැන් ඒකයකට හඳුනා ගන්න පුළුවන් අපි ඍජු කිව්වනේ. පොදුවේ දරුවොත් වක්‍ර කිව්වා. දැන් ඔතන අර තීන්තවල පිරිවැය එකකට කියන්නේ නමුත් වඩු කාර්මිකයට එකකට කියලා කියනවා. නිෂ්පාදන යන්ත්‍රවල පිරිවැය යන්ත්‍ර උපකරණ වල පළදා ජීව කාලයේ වසර 20ක් වන අතර සුන්බුන් නගයක් නොමැත. 21 1 දිනට අමුද්‍රව්‍ය තොග නොතිබුණු අතර පුතේ ආරම්භක අමුද්‍රව්‍ය තොග නැහැ. එහෙනම් පුතේ තියෙන්නේ අර මේ අවුරුද්දේ ගත්තේ අඩි 1000ක් ගත්තේ 2,50,000කට ඒලී ටික විතරයි තියෙන්නේ ආරම්භකලී නෑ. 21 1 දිනට අමුද්‍රව්‍ය තොග නොතිබුණු අතර 21 3.31 දිනට ඉතිරි දැව තොගය අඩි 200කි. පුතේ අඩි කීයෙන්ද අඩි 200ක් ඉතුරුලා තියෙන්නේ? දැව අඩි කීයෙන්ද අඩි 200ක් ඉතුරුලා තියෙන්නේ? අඩි 1000න් අඩි 200ක් ඉතුරුයි. මට කියන්න අඩියක් ගත්තේ රුපියල් කීය ගානේද? අඩියක් ගත්තේ රුපියල් 250 ගානේ. ඒක අවුලක් නැද්ද පුතේ අඩියක් 250 ගානේ ගත්තයි කියන එකට? ඔව් හරි. එහෙනම් මට කියන්න ඒ අඩි 1000න් අඩි 200ක් ඉතුරුයි. මට කියන්න ඉතුරු වෙච්ච අඩි 200 ගාන ඒ කියන්නේ අවසන් අමුද්‍රව්‍ය තොගය කීයද?
අවසන් අමුද්‍රව්‍ය තොගය කීයද? අඩි 200යි අඩියක් රුපියල් 250යි. පුතේ අඩි 200ක් ඉතුරුනා 250 ගානේ. කීයද? රුපියල් 50000යි නේද? පුතේ අවසන් අමුද්‍රව්‍ය තොගය රුපියල් 50000යි. දැක්කද ප්‍රශ්නයක් කියවද්දි අන්නේ විදිහට උත්තර එන්න ඕනේ ඔයගොල්ලන්ට. කර්මාන්තශාලාව සඳහා බදු කුලිය වර්ෂයකට 60000යි. ගාන දන්නේ මාස 3කට. එක් ගෘහ භාණ්ඩයක් නිපදීමට අඩි 10ක් භාවිතා කරයි. එක් ගෘහ භාණ්ඩයක් නිපදීමට අඩි 10ක් භාවිතා කරයි. මට කියන්න පුතේ එක ගෘහ භාණ්ඩයක් හදන්න අඩි 10ක් භාවිතා කරා නම් අඩි 1000ක් ගත්තා නම් අඩි 200ක් ඉතුරු නම් මම දන්නේ නැහැ මම නිකන් කිව්වේ මට කියන්න හදපු ගෘහ භාණ්ඩ ගාන කීයද? ප්‍රයන් හරි හොඳයි. අනිත් ළමයි හදපු ගෘහ භාණ්ඩ ගාන කීයද? ඉස්සුරු හරි හොඳයි. යුවින්දි හොඳයි. ඔන්නෝම තමයි පුතේ ඕනි උත්තර. නැතුව මේ පොත්වල ලියාගෙන පුරවල වැඩක් නැහැ පුතේ ඕවා. තව කවුද? හදපු ගෘහ භාණ්ඩ ගාන කීයද? පුතේ හදපු ගෘහ භාණ්ඩ ගාන 80යි. කොහොමද 80 ආවේ? කොහොමද 80 ආවේ? පුතේ අඩි 1000ක් ගත්තා. අඩි 200ක් ඉතුරු. ඒතකොට පාවිච්චි කරපු අඩි ගාන 800යි නේද? පුතේ අඩි 800යි. ගිය අවුරුද්දේ අඩි මුකුත් තිබ්බේ නැහැ. ගිය අවුරුද්දේ ගත්ත ලී මුකුත් ඉතුරුන්නේ නැහැ. මේ අවුරුද්දේ අඩි 1000ක් ගත්තා. ඒ අඩි 1000න් අඩි 200ක් ඉතුරුයි. ඒ කියන්නේ අඩි 800ක් පාවිච්චි කරා. අඩි 800ක් පාවිච්චි කරා නම් පුතේ එකක් හදන්න අඩි 10 නම් යන්නේ. හදපු ගාන හොයාගන්නේ කොහොමද? අඩි 800ක් පාවිච්චි කරා එකක් හදන්න අඩි 10ක් ගියා නම් එන 800 පුතේ අඩි 10න් බෙදුවාම හදපු ගාන එනවනේ. හදපු ගාන කීයද එන්නේ? 80යි. 21 3 තියෙන අවසන් මාස 3 සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. පුතේ අවසන් මාස 3 සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. නමක් දීලා නැහැ නේද? කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරය 2021යි 3.31 තියෙන අවසන් මාස 3 සඳහා. එහෙම ලියන්න පැහැදිලිව. උඩින් ලියන්න නිෂ්පාදන ව්‍යාපාරය නම ලියන්න පුතේ හරියට. ඔබලා ලියන්න. නිෂ්පාදන ව්‍යාපාරය 2021යි 3.31 දිනෙන් අවසන් මාස 3 සඳහා. ලියන්න පුතේ හරියට නම නිෂ්පාදන ව්‍යාපාරය. දෙදාස් 21යි 3.31 දිනෙන් අවසන් මාස 3 සඳහා එම් පැහැදිලිව ලියන්න ඕනේ. මාස 3 සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. නිෂ්පාදන පිරිවැය ලේඛනය. හරිද? නිෂ්පාදන පිරිවැය ලේඛනය. මේකේ නිෂ්පාදන පොදු කාර්ය විධාන දෙක තුනක් තියෙන නිසා තීරු දෙයක් අඳ ගන්න. තීරු දෙයක් අඳ ගන්න. තීරු දෙයක් අඳ ගන්න. හරි දැන් අපි දහස් නැතුව අද මේකත් නේ. නිෂ්පාදන ව්‍යාපාරය 2021යි 3.31 තියෙන අවසන් මාස 3 සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. අපි දන්නවා පුතේ නිෂ්පාදන පිරිවැයට අයිති වියදම් දෙකයි. ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැය ඉස්සෙල්ලාම ඍජු ද්‍රව්‍ය ඊට පස්සේ ඍජු ශ්‍රමය ඊට පස්සේ ඍජු වෙනත්. ඕකනේ නේද? ඍජු ද්‍රව්‍ය ටික තමයි අපි ඉස්සෙල්ලාම ලියන්න ඕන. ඍජු ද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍ය. මේක පුතේ ආරම්භක අමුද්‍රව්‍ය තොගයක් නැහැ.
මේක නැහැ කියන අපේ ආරම්භක අමුද්‍රව්‍ය තෝගයක්. අර ඡේද කියන්නේ 21 1 දිනට අමුද්‍රව්‍ය තෝග නොතිබුණු අතර එන ආරම්භක අමුද්‍රව්‍ය තෝගයක් නැහැ. උඩින්ම ලියන්න අමුද්‍රව්‍ය ගැනුම්. උඩින්ම ලියන්න පුතේ අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම්. පුතේ ඍජුව ටික දෙවෙනි පිටරම දාන්න. අමුද්‍රව්‍ය ගැනුම් කීයද? අමුද්‍රව්‍ය ගැනුම් අඩි 1000යි රුපියල් 2,50,000. කියන්නේ අඩිය රුපියල් 250ක් වගේ. අඩි 10 රුපියල් 2,50,000යි. හරි? 2,50,000යි. මේකට ගෙනීමේ කුලී මුකුත් නැහනේ. තීරු බදු ගබඩා කුලිය අමුද්‍රව්‍ය විනාශ වීම සොරකම් කිරීම ආපසු යවම මුකුත් නැහනේ. මුකුත් නැහැ. එහෙනම් නිෂ්පාදනයේ තියෙන අමුද්‍රව්‍ය ටිකත් ඔය 2,50,000ම තමයි. හරි? නිෂ්පාදනය සඳහා තියෙන අමුද්‍රව්‍ය ටිකත් ඔය 2,50,000මයි. එහෙනම් මේකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය. මේකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය. මේකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය දීලා නැහැ අපිට කොහෙවත්. නමුත් අපිට කියනවා මේකේ අඩි 200ක් ඉතුරුයි කියලා. අපිට අඩි 200ක් ඉතුරුයි කියනවා. මේ අඩි 1000ක් ගන්න ගිය ගාන තමයි 2,50,000. ඒකෙන් අපිට යට කියනවා අවසන් අමුද්‍රව්‍ය තොගය අඩි 200ක් ඉතුරුයි කියලා පුතේ. තේරුණේ? එහෙනම් 2,50,000ක් ගියේ අඩි 1000කට නම් අඩියක් ගන්න හොයාගත්ත එක 2,50,000 1000න් බෙදලා එයින් අඩි 200ක් ඉතුරුයි. එහෙනම් පුතේ කීයද දෙන්නේ? රුපියල් 50,000යි නේ. රුපියල් 50,000යි. අවසන් අමුද්‍රව්‍ය තොගය රුපියල් 50,000 මේකෙන් අඩු කරන්න. අඩු කරාම වාට උත්තරයක් එනවා ලක්ෂ 2යි. ඒ ලක්ෂ 2කට කියන්නේ මොකද්ද? මේ ලක්ෂ 2කට කියන්නේ මොකද්ද? ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඒ ලක්ෂ 2 ලියන ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 2,00,000 ලක්ෂ 2යි. ලක්ෂ 2යි. හරිනේ? ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය ලක්ෂ 2යි. හරි. ඒතකොට ද්‍රව්‍යයක් හරි. එහෙනම් මේකට ඊට පස්සේ එකතු ගන්නවා ඍජු ශ්‍රමය. ඔකට එකතු ගන්නවා ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමයට අදාළ වියදම්. ඍජු ශ්‍රමයට අදාළ මොනවද තියෙන්නේ කියලා බලන්න ප්‍රයෝගේ. ඍජු ශ්‍රමයට අදාළව ඔකේ තියෙනවා මොනවද බලන්න. ඍජු ශ්‍රමයට අදාළව තියෙන්නේ වඩු කාර්මිකයාගේ වැටුපනේ තියෙන්නේ. වඩු කාර්මිකයාගේ වැටුප විතරනේ තියෙන්නේ පුතේ. එක භාණ්ඩයකට 1,500යි. කියන්න වඩු කාර්මිකයාගේ වැටුප. හරි. වඩු කාර්මිකයාගේ වැටුප කියලා ලියන්නේ. වඩු කාර්මිකයාගේ වැටුප. ලියන්න පුතේ වඩු කාර්මිකයාගේ වැටුප. පුතේ එකකට 1,500යි. පුතේ 50,000 ආවේ මෙහෙමයි. මේ අවසන් අමුද්‍රව්‍ය තොගේ 50,000 වෙන්නේ මෙහෙම. 2,50,000ක් ගියා 200ක් 1000ක් ගන්න. 2,50,000ක් ගියා ලී අඩි 1000ක් ගන්න. ඒ ලී අඩි 1000 එතකොට 2,50,000 10න් බෙදුවම අඩියක් ගන්න එනවා. එයින් අඩි 200ක් ඉතුරුයි කියලා අපිට ගාණ කිව්වා යට. අවසන් අමුද්‍රව්‍ය තොගේ අඩි 200ක් ඉතුරුයි කියලා කිව්වා. එතකොට 2,50,000 අඩි 10න් බෙදුවම අඩියක් ගන්න එනවා රුපියල් 250. 250 ඒවා අඩියක් 250 ගානේ අඩි 200ක් ඉතුරුයි. අන්න එහෙමයි 50,000 හොයාගත්තේ. හරි නේද? හරි. එහෙනම් වඩු කාර්මිකගේ වැටුප කීයද පුතේ කියන්නේ? තමයි මට උත්තර දෙන්න වඩු කාර්මිකගේ වැටුප කීයද? අල්මාරියකට 1,500යි. පුතේ අල්මාරියකට 1,500යි. එහෙනම් හදපු අල්මාරි ගාන කීයද? අල්මාරියකට 1,500 හදපු අල්මාරි ගාන පුතේ අඩි 1000න් අඩි 200ක් ඉතුරු. ඒතකොට අඩි 800යි පාවිච්චි කරේ. ඒක තේරුණාද? අඩි 1000ක් ගත්තට අඩි 200ක් ඉතුරුයි කියන්නේ අඩි 800යි පාවිච්චි කරේ. එතකොට අඩි 800යි. පුතේ අඩි 1000න් අඩි 200ක් ඉතුරුයි. එතකොට අඩි 800යි පාවිච්චි කරලා තියෙන්නේ. එකක් හදන්න අඩි 10ක් යනවායි කියලා කියනවා අපිට. අන්තිම හරිය ගානේ. එකට අඩි 10ක් යනවා නම් පුතේ හදපු ගාන 80යි.
එහෙනම් වඩු කාර්මිකයට පඩි ගෙවන්නේ අල්මාරියකට වඩු ගෘහ භාණ්ඩයකට 1500 ගානේ හදපු ගෘහ භාණ්ඩ 80කට. කීර්තේ 1,20,000යි. 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 එතකොට දැන් හරි ඍජු ද්‍රව්‍ය හරි 2,02යි. ඍජු ශ්‍රමය හරි ඉතින් ඍජු වෙනත්කම මොකුත් තියනවද ගෘහ ඍජු වෙනත් ස්වාධිකාර මොකුත් තියනවද නෑනේ. ඉතින් ඍජු වෙනත්කම මොකුත් නෑ. ඔකේ ඔය භාවිතා කළ තීන්ත ඒක ද්‍රව්‍යයක් ඒ වුණාට ඒක එක ගෘහ භාණ්ඩයකට කීයද කියලා නැහැ නිසා අපිට වක්‍ර විදියට ගන්න වෙන්නේ. එච්චර ඍජු වෙනත් ඒවා නෑනේ. ඉතින් ඍජු වෙනත් ඒවා නෑ. එහෙනම් ගන්න මේ දෙක එකතුව 3,20,000යි. ඔය දෙක එකතුව 3,20,000යි. ඉතින් නොනිමි ප්‍රාථමික පිරිවැඩ ගලපනවා මොකුත් කියන්නේ නැහැ. එහෙනම් ඔය 3,20,000 තමයි ප්‍රාථමික පිරිවැය. ඔය 3,20,000 තමයි එහෙනම් ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 3,20,000යි. ප්‍රාථමික පිරිවැය 3,20,000යි. ප්‍රාථමික පිරිවැය 3,20,000යි. එහෙනම් මේකට එකතු කරන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය. හැබැයි මාස 3කට යන නිෂ්පාදන පොදුකාර පිරිවැය යටි රක් ගහන්න. හරි. ඉතින් නිෂ්පාදන පොදුකාර දැන් ටික ලියමු. මොනවද කියලා බලමු. මොනවද තියෙන නිෂ්පාදන පොදුකාර වියදම්? දැව මිලට ගණන් භාවිතා කළ තීන්ත වල පිරිවැය 32ක පොදුකාර විදියට ලියන්න වෙන්නේ. තීන්ත භාවිතා කළ තීන්ත 30000යි. භාවිතා කළ තීන්ත වල පිරිවැය 30000යි. භාවිතා කළ තීන්ත වල පිරිවැය 30000යි. තව භාවිතා කළ වැලි කඩදාසි අනාත් ද්‍රව්‍ය 5000යි කල් ලියන්න. භාවිතා කළ වැලි කඩදාසි ද්‍රව්‍ය භාවිතා කළ වැලි කඩදාසි 5000යි. 5000යි. හරිද? 5000යි. ඊට පස්සේ වඩු කාර්මිකයට ඍජු නිෂ්පාදන යන්ත්‍ර වල පිරිවැය. පුතේ යන්ත්‍ර වල පිරිවැය දාන්නේ යන්ත්‍ර වල ෂෙය දාන්න. නිෂ්පාදන යන්ත්‍ර වල පිරිවැය ලක්ෂයට දාන්න බෑ. ඒක ෂෙය දාන්න. යන්ත්‍ර ෂෙය. යන්ත්‍ර ෂෙය ටික හොයලා දාන්න වෙනවා ඉතින් ඔයාලට. ඉතින් යන්ත්‍ර වල පිරිවැය ලක්ෂ 8යි. ලක්ෂ 8 දාන්නේ නෑනේ. ලක්ෂ 8 ෂෙය ටික හොයලා දාන්න ඕන. කොහොමද ෂෙය ටික හොයාගන්නේ? ලක්ෂ 8යි ලක්ෂ 8 ෂෙය ටික හොයලා දාන්න ඕන. ඉතින් ලක්ෂ 8 ෂෙය ටික හොයාගන්න නිමයි. ලක්ෂ 8යි 100ට කීයද පුතේ ෂෙය කරනවා කියලා කියන්නේ? යන්ත්‍ර වල ඵලදායී ජීව කාලයේ වසර 20ක් වන අතර සුම්බුන් නගයක් නැමෙත. පුතේ එහෙනම් සුම්බුන් නගයක් නැහැ. ඵලදායී ජීව කාලය අවුරුදු 20යි. කියන්නේ ෂෙය කරන්නේ අවුරුදු 20ක් ඇතුළත. ඉතින් ෂෙය කියලා වල තියෙනවා වෙනම LKS 16 ඉගෙන ගන්න 13 වසරේදී. වර්ගය තව 13 වසරේ කරන් තියෙනවා. දැන් මේ නිෂ්පාදන පිරිවැය ලේඛනනේ. ඊට පස්සේ ලාභාරුණගත සංවිධාන ඊට පස්සේ අසම්පූර්ණ සටහන් හවුල් ව්‍යාපාර. ඒ 12 වසරේ වැඩ. වාර්තාපතිය 12 වසරේ වැඩ තියෙනවා. මේ කරන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛන. ඊට පස්සේ ලාභ අරමුණු කරනගත සංවිධාන තියෙනවා. අසම්පූර්ණ සටහන් තියෙනවා. එනවනේ. හරි. එතකොට ඊට පස්සේ හවුල් ව්‍යාපාර තියෙනවා. 12 වසරේ වැඩ.
ඊට පස්සේ 13. ඉතින් දැන් ඔයාලට 12 වසර තව ටියුට් දෙකක් සසක් එකකින් ගන්න පුළුවන්. 12 වසර ඉතුරු ටියුට් දෙක සසක් එකේ මම ගිය සෙන්සුරාදාම ගෙනත් තිබ්බා. ලාභ අරුණක සංවිධානයයි අසම්පූර්ණ සටහන් කියන පාඩම දෙකම තියෙනවා. ඒ දෙක සිලබස් එකේ වෙනනම් පාඩම් දෙකක්. ඒ දෙකම සසක් එකේ තියෙනවා ටියුට් දැන් ඔන්ලායින් ඇවිල්ලා ගන්න රමේෂ් ඉන්ලාව බලලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ හවුල්. හරි. මම පුතේ බැලුවේ ලබන මාසේ පාඩම් දෙකක් වාට යන නිෂ්පාදන ඉවර කරලා අසම්පූර්ණයි ලාභ අරුණක සංවිධානය දෙකම. මොකද මම අවිස්සාවිලි පන්තියේ ලාභ අරුණක සංවිධානය දැන් කරනවා. ඔයගලන්ට ඒකත් නෑ. මම අසම්පූර්ණ සටහන් පුතේ ඉක්මනට පටන් ගන්න බැලුවේ. හරි. ඒ හින්දා ටියුට් දෙකම අරන් තියාගන්න මම කියන්නම්. හරි. එතකොට පුතේ ලක්ෂයට 20000න් 20න් බෙදුවාම ඉන්නේ අවුරුද්දක ෂෙයා. පිරිවැය ලක්ෂ 8යි සුන්නුන ගන්න එතකොට ලක්ෂ 8යි අවුරුදු 20යි. ලක්ෂයට 20න් බෙදුවාම ඉන්නේ අවුරුද්දක ෂෙයා. අපිට ඕනේ මාස 3ක ෂෙයා. මාස 3 බලන්නේ 12න් 3යි. 12න් 3යි මාස 3යි කියන එක ලියන්න පුතේ 3යි කියලා ලියුවොත් අවුරුදු 3යිනේ 12න් 3 ලියුවා තමයි මාස 3 වෙන්නේ. මට කියන්න කීයද ෂෙයා? මේ අන්ත ෂෙයා කීයද දෙන්නේ ලක්ෂයට 20න් බෙදුවාම කීයද දෙන්නේ? ඒ ලක්ෂයට 20න් බෙදුවාම 40යිනේ. 40න් 12න් 3යි කියන්නේ 12න් 3යි කියන්නේ 4න් 1යි කියන එකනේ 10000ද? යන්ත්‍රශය 10000යිනේ. මේ යන්ත්‍රශය 10000යි නේද? යන්ත්‍රශය 10000යි. ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ ඡේද කියන 21 එකකින්ද අනුග්‍රහය තෝගයන් නොතිබුණු අතර අපි ගත්තේ නැහැ. 21 3 ඉතිරි දෑවතෝගේ අඩි 200 ඒක අපි ගත්තා. කර්මාන්ත සඳහා බදු කුලිය වර්ෂයකට 60000යි. ලියන්න බදු කුලිය. බදු කුලිය කියලා දෙන්නේ 60000ම දැම්මොත් වැරදි. 60000 තියෙන වර්ෂයකට. එහෙනම් මාස 3කට කීයද උදේ? අවුරුද්ද 60000 නම් මාස 6ට 30000 එහෙනම් මාස 3ට 15000යි. 15000යි. බදු කුලිය 15000 අවුරුද්දට 60000 කියන්නේ මාස 6ට 30000 එකෙන් භාගේ මාස 3ට 15000යි. එක්රුව භාණ්ඩයන් ඉදීම එච්චරයි නේ පුතේ. ඔච්චරයි නිෂ්පාදන පොදුකාර වියදම් තියෙන්නේ. ප්‍රාථමික පිරිවැය 3,10,000 නිෂ්පාදන පොදුකාර වියදම් එනවා 0.0.0.0යි. 5 10 එකක් ඉතුරුයි 1 3 4 5 6යි. නිෂ්පාදන පොදුකාර වියදම් 60000යි. प्राथमिक පිරිවැය 3,10,000 නිෂ්පාදන පොදුකාර වියදම් 60000 නේ ඔක්කොම. එහෙනම් ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර වියදම් එකතු කරාම 0.0.0යි 2 6යි 8යි 3,80,000යි. ඉතින් මේකේ නොනිමි කතාවක් නැහැ නේද මේ ගානේ? මේ ගාන නොනිමි කතාවක් නැහැ. මේ ගානේ නොනිමි කතාවක් නැහැ. මේ ගාන නොනිමි කතාවක් නැහැ. එහෙනම් ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර වියදම් 3,80,000යි. ඒක තමයි නිෂ්පාදන පිරිවැය. ඉතින් ඒක තමයි නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය 3,80,000යි. ඉතින් නිෂ්පාදන පිරිවැය 3,80,000යි. පැහැදිලි නේද ප්‍රශ්නෙත් ඔක්කොම තේරුණානේ. හරි. අපි යමු ඊළඟ එකට. අග්ගාලා යමු ඊළඟ එකට. අභ්‍යාස අංක 147 ඉවර කර දැන් 148ට. 148 බලන්න. පහත දී ඇත් තොරතුරු 21 මාර්තු මාසදා නිෂ්පාදන ව්‍යාපාරයකට අදාළ වේ. පහත දී ඇත් තොරතුරු 21 මාර්තු මාසදා නිෂ්පාදන ව්‍යාපාරයකට අදාළ වේ. නොනිමිතෝක වැඩිවීම. පුතේ ආරම්භක නොනිමි අවසන් නොනිමි දිලා නැහැ. නොනිමිතෝක වැඩිවීම. බල මං කියලා දෙන්නම්. නිමිතෝක අඩුවීම. පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය කියන්නේ ඔය ඍතු ද්‍රව්‍ය වලට පුතේ. මේක ඍතු ද්‍රව්‍ය දීලා. පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය දීලා. ඊට පස්සේ ඍජු ශ්‍රමය කම්මල් පොදුකාර පිරිවැය කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයට කියන තවත් නමක්. පුතේ නිෂ්පාදන පොදුකාර පිරිවැය කිව්වත් හරි ඒකට කම්මල් පොදුකාර පිරිවැය කිව්වත් හරි. එහෙනම් ඕකේ ඔය කම්මල් පොදුකාර පිරිවැය කියලා දීලා තියෙන නිෂ්පාදන පිරිවැය තමයි ඈ. ඔය කම්මල් පොදුකාර පිරිවැය කියලා දීලා තියෙන නිෂ්පාදන පොදුකාර පිරිවැය තමයි. 2021 මාර්තු මාසදා ව්‍යාපාරයේ ප්‍රාථමික පිරිවැය සහ විකුණුම් පිරිවැය කොපමණද?
පුතේ අහන්නේ ප්‍රාථමික පිරිවැයයි විකුණුම් පිරිවැයයි අහන්නේ. හරිද? අපි එකටම උත්තර ලියන්නේ ඉරි මුකුත් ඕනේ නැහැ. ඉරි ඕනේ නැහැ නිකන් හදමු. පුතේ මේ ගානේ අහන්නේ ප්‍රාථමික පිරිවැයයි විකුණුම් පිරිවැය. ලියනවා 148 ආයන්න කියලා. 148 ආයන්න. ලිව්වනේ. ලියලා අහගෙන ඉමු. ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදන පිරිවැයට අයිති වියදම් දෙක මොකද්ද? ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර පිරිවැයයිනේ. නිෂ්පාදන පිරිවැයට අයිති වියදම් දෙක ප්‍රාථමික පිරිවැයයි අනිත් එක නිෂ්පාදන පොදුකාර පිරිවැය. ප්‍රාථමික පිරිවැය කිව්වම මේකට අයිති වෙන්නේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය අනිත් එක මොකක්ද පුතේ? ඍජු වෙනත්. ප්‍රාථමික පිරිවැයට අයිති ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත්. අනිත් එක නිෂ්පාදන පොදුකාර. මේකට පුතේ නොනිමි ගලපන්න ඕනේ. මේකට ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරාම තමයි එන්නේ මොන පිරිවැයද? නිෂ්පාදන පිරිවැය. මතකයිනේ? කොහොමද අපි නිෂ්පාදන පිරිවැය ඇහුවේ? ප්‍රාථමික පිරිවැය ඍජු ශ්‍රමය ඍජු වෙනත්. ඒක නිෂ්පාදන පොදුකාර පිරිවැය ගලපලා ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරාම තමයි අපි නිෂ්පාදන පිරිවැය එන්නේ. හරි? එහෙනම් දැන් මේකේ මං ඉරිමුකුත් අඳින්නේ නැහැ. අහන්නේ විකුණුම් පිරිවැය වෙනකම් අහන්නේ ප්‍රාථමික පිරිවැය විකුණුම් පිරිවැය. හරි මම එක දිගට හදාගෙන යන්න ඉරිමුකුත් ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම පුතේ ඍජු ද්‍රව්‍ය ඕනේ. ඍජු ද්‍රව්‍ය අපි ආරම්භක අමුද්‍රව්‍ය වලට ගෑනුත් එහෙමනේ. මේකේ එහෙම ඕනේ නැහැ පුතේ. මේකේ ආරම්භක අමුද්‍රව්‍ය ටික දීලා තියෙනවා. කීයද? පුතේ මේකේ ආරම්භක ආරම්භක අමුද්‍රව්‍ය නෙවෙයි ඍජු ද්‍රව්‍ය දීලා තියෙනවා. ඍජු ද්‍රව්‍ය දීලා තියෙනවා. පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය 300යි කියලා දීලා. පුතේ උඩින් 1000 කියලා ලියන්න. මිලක් කල්ලි උඩින් රුපියල් 1000 කියලා ලියලා. හරි. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය අපිට දීලා තියෙනවා කීයයි කියලා. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය අපිට දීලා තියෙනවා 300යි. ලියන්න. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය අපිට දුන්නා 300යි කියලා. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය අපිට 300යි කියලා දුන්නා. හරි. ඍජු ද්‍රව්‍ය හරි පුතේ මේ දීලා තියෙන්නේ. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 300යි කියලා අපිට දුන්නා. දැන් ඊට පස්සේ මේකට එකතු කරන්න ඕන ඍජු ශ්‍රමය බලන්න. ඍජු ශ්‍රමය. පුතේ බලන්න ඍජු ශ්‍රමයට දාලා මොනවද තියෙන්නේ කියලා ඔගේ. ඔය ගානේ බලන්න මට කියන්න ඍජු ශ්‍රමයට දාලා මොනවද තියෙන්නේ කියලා. ඔය ගානේ ඍජු ශ්‍රමයට දාලා මොනවද තියෙන්නේ? ඔය ගානේ ඍජු ශ්‍රමයට දාලා මොනවද තියෙන්නේ පුතේ කියන්නේ? ඍජු ශ්‍රමය කියලාම 200ක් තියෙනවා ලියන්න. ඍජු ශ්‍රමය 200යි. ඍජු ශ්‍රමය 200යි. ඍජු ද්‍රව්‍ය 300යි. ඍජු ශ්‍රමය 200යි. ඊට පස්සේ බලන්න ඍජු වෙනත් මොකුත් තියනවද පුතේ? නැහැ. ඍජු වෙනත් පුරස්කාර ස්වාධිකාර කියලා මොකුත් නැහැනේ. එහෙනම් මේ දෙක එකතුව ගන්න. මේ දෙක එකතුව 500යි. ඒ 500 තමයි පුතේ ප්‍රාථමික පිරිවැය. ඒ 500 ලියන්න ප්‍රාථමික පිරිවැය. ඒ 500 ලියන්න ප්‍රාථමික පිරිවැය. ඉතින් ප්‍රාථමික පිරිවැය හරි ද්‍රව්‍ය ශ්‍රමය ඍජු වෙනක් තිබ්බේ නැහැ. එහෙනම් ඒකට දැන් නිෂ්පාදන පොදුකාර පිරිවැය ගැලපෙන්න ඕනේ. ඔගේ නිෂ්පාදන පොදුකාර පිරිවැය තමයි තියෙන්නේ කම්හල් පොදුකාරය කියලා. ලියන්න කම්හල් පොදුකාරය එහෙම නැත්නම් නිෂ්පාදන පොදුකාරය කම්හල් එහෙම නැත්නම් ඒකට කියන අනිත් වචනේ නිෂ්පාදන පොදුකාර පිරිවැය අපිට එකපාරටම දීලා නිෂ්පාදන පොදුකාර පිරිවැය අපිට එකපාරටම දීලා 200යි කියලා. ඒව 200
කිව්වනේ 200 නිෂ්පාදන පොදුකාරක පිරිවැය කියලා. 200යි හරිද? නිෂ්පාදන පොදුකාරක පිරිවැය 200යි කියලා ලියුවා නේද පුතේ? 200යි හරි 200යි එහෙනම් මේ දෙක එකතුව ගන්න 0.700 ඔය 700ට අපිට කියන්න බෑ නිෂ්පාදන පිරිවැය කියලා. ඔය 700ට අපිට කියන්න බෑ නිෂ්පාදන පිරිවැය කියලා. හරි? ඔකට මොනවා ගලපන්න ඕනද කියන්න? ඉතින් ඔකට නිෂ්පාදන පිරිවැය කියන්න බෑ. ඔකට මොනවා ගලපන්න ඕනද කියන්නකෝ. ඉතින් ඔය 700ට නිෂ්පාදන පිරිවැය කියන්න බෑ. ඔකට මොනවා ගලපන්න ඕනද අපි? කොළමයින් උත්තර. ඔය 700ට නිෂ්පාදන පිරිවැය කියන්න බෑ. ඔකට මොනවා ගලපන්න ඕනද? නොනිමි. හරියට හරි. පුතේ ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි මොනවා වෙන්න ඕනද ඔකට? එක අඩු වෙන්න ඕනේ. ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු වෙන්න ඕනේ. හරි. පුතේ ඕකේ තියෙන්නේ ආරම්භක නොනිමි දීලා නැහැ. අවසන් නොනිමි කියලා දීලා නැහැ. දීලා තියෙන්නේ නොනිමි තොග මොනවා වීම කියලාද? නොනිමි තොග මොනවා වීම කියලා තියෙන්නේ පුතේ කියන්නේ. කියන්නකෝ. නොනිමි තොග වැඩිවීම 300යි කියලා දීලා තියෙන්නේ. පුතේ නොනිමි තොග වැඩිවීම 300යි කියලා නේ දීලා තියෙන්නේ. නොනිමි තොග වැඩිවීම 300යි කියන එකේ තේරුම් පුතේ අහගෙන ඉන්න. මම උදාහරණයක් විදිහට ගන්නම්. නොනිමි තොග වැඩිවීම කියන්නේ ආරම්භක නොනිමි තොගයට වඩා අග නොනිමි තොගය 300කින් වැඩි වෙලා. ඒකයි. කියන්නේ අග මුල නොනිමි තියෙන්නේ 1000 නම් මේක මම ගන්නම්. පුතේ මුල නොනිමි තියෙන්නේ 1000යි නම් නොනිමි තොගයේ වර්ෂය තුල 300කින් වැඩි වෙලයි කියන්නේ අග නොනිමි කීයද? පුතේ නොනිමි තොගයේ වැඩිවීම 300යි කියනවා. අපි හිතමු මුල නොනිමි 1000යි. වර්ෂය තුල නොනිමි තොගය 300කින් වැඩි වුණයි කියනවා. මුල නොනිමි 1000යි වර්ෂය තුල නොනිමි තොගය 300කින් වැඩි වුණයි කියනවා. එන අවසන් නොනිමි කීයද පුතේ කියන්නේ? එන අවසන් නොනිමි කීයද? 1300යි. ඒක තේරුණාද? එහෙනම් අග නොනිමි 1300යි. ඔක පැහැදිලිද පුතේ ඔක්කොටම? නොනිමි තොගය 300කින් වැඩි වුණයි කියන එකේ තේරුම. හරි. මුල 1000යි නාග 1300යි කියන එකනේ. එහෙනම් මට කියන්න මේ මුල නොනිමි එකතු වෙලා අග නොනිමි මොකද වෙන්නේ? පුතේ මුල නොනිමි එකතු වෙලා අග නොනිමි මොකද වෙන්නේ? අඩු වෙනව නේද? මුල නොනිමි 1000 එකතු වෙලා අග නොනිමි 1300 අඩු වෙනවයි කියලා කියන්නේ නොනිමි තොගයේ අන්තිම බලපෑම කීයක්ද කියන්නකො. පුතේ නොනිමි තොගයේ අන්තිම බලපෑම වෙන 300යි නේ. පැහැදිලි? පුතේ ආරම්භක නොනිමි 1000 එකතු වෙලා අවසන් නොනිමි 1300යි කියන්නේ 1000ක් එකතු වෙලා 1300ක් අඩු වෙනවා කියන්නේ 300ක් අඩු වෙනවා කියන එකනේ. එහෙනම් පුතේ මට උත්තර දෙන්න. නොනිමි තොගයේ වැඩිවීම කියන්නේ මුලට වඩා අග වැඩි. ඒ කියන්නේ එකතු වෙන ගානට වඩා අඩු වෙන ගාන වැඩි කියන එක නේද? කීයකින්ද වැඩි? 300කින්. එහෙනම් පුතේ ඕකේ ආරම්භක නොනිමි දීලා නැහැ. අවසන් නොනිමි දීලා නැහැ. නොනිමි තොග වැඩිවීම කියලා නේ 300ක් දීලා තියෙන්නේ. එහෙනම් නොනිමි තොග වැඩිවීම 300 මේකෙන් මොකද කරන්නේ? නොනිමි තොගයේ වැඩිවීම කියලා දීලා තියෙන 300 මේකෙන් මොකද කරන්න කියන්නේ? ඔය 700න් නොනිමි තොග වැඩිවීම කියන 300 මොකද කරන්නේ? රෙහාන් හොඳයි. අනිත් ළමයි නොනිමි තොග වැඩිවීම කියලා දීපු 300 ඕකෙන් මොකද කරන්න ඕනේ කියන්න? කියන්න පුතේ. තවලා මේක උත්තර දුන්නා හරි. තවලා මේක උත්තර දුන්නා හරි. හරිද? හරිද? එහෙනම් පුතේ අඩු කරනවා. ආරම්භක නොනිමි තොගයේ වැඩිවීම කියලා දුන්නොත් ඒක අඩු කරන්න ඕනේ පුතේ. ඇයි අඩු කරන්න කියලා ඔයාලටම පැහැදිලිද? එහෙනම් නොනිමි තොගයේ වැඩිවීම කියලා මේකෙන් 300ක් අඩු කරන්න. නොනිමි තොගයේ වැඩිවීම කියලා හරිද? නොනිමි තොගය වැඩිවීම කියලා මේකෙන් 300ක් අඩු කරන්න. නොනිමි තොගයේ වැඩිවීම කියලා 300ක් අඩු කරන්න. අඩු කරාම උත්තර එනවා
බිඳුවයි බිඳුවයි 400ක්. ඒක තමයි නිෂ්පාදන පිරිවැය. ඒක තමයි නිෂ්පාදන පිරිවැය. ඒක තමයි නිෂ්පාදන පිරිවැය. පැහැදිලි නේද? නිෂ්පාදන පිරිවැය 400. නිෂ්පාදන පිරිවැය 400. නිෂ්පාදන පිරිවැය 400යි. හරිද? නිෂ්පාදන පිරිවැය 400යි. හරි එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ නිෂ්පාදිත භාණ්ඩ 400යි. ඒ කියන්නේ පුතේ මේ අවුරුද්දේ හදපු බඩු වලින් මේ අවුරුද්දේ හදපු බඩු වලින් 400ක් තියෙනව නේද නිම් භාණ්ඩ? එහෙනම් ඒ 400ත් මේ අවුරුද්දේ විකුණන්න පුළුවන්. මට කියන්න පුතේ ඔය 400ට ආරම්භක නිමි එකතු කරලා අවසන් නිමි අඩු කරාම එන්නේ මොකද්ද? මේ නිෂ්පාදිත පිරිවැයට නිෂ්පාදිත භාණ්ඩ වලට ආරම්භක ඔරයන් හරි. ඒක දැන් මේ උගන්වන්න යන්නේ. මට උත්තර දෙන්න පුතේ. නිෂ්පාදිත පිරිවැය ලක්ෂ 4යි. නිෂ්පාදිත භාණ්ඩ 400යි. ඕකට ආරම්භක නිමි එකතු කරලා නිෂ්පාදිත පිරිවැයට ආරම්භක නිමි එකතු කරලා අවසන් නිමි අඩු කරාම මොකද්ද පුතේ ආවේ මතක් කරන්න? විකුණුම් පිරිවැය. එහෙනම් බලන්න විකුණුම් පිරිවැය දල්ලා වෙනමිනි පුල් විකුණුම් පිරිවැය මේකට ආරම්භක නිමි එකතු කරලා අවසන් නිමි අඩු කරාම එන්නේ විකුණුම් පිරිවැය. කවුද? යුවින්ද නිෂ්පාදන පිරිවැය නෙමෙයි විකුණුම් පිරිවැය එන්නේ. කියන්නේ ලක්ෂ 4ක බඩු අපි හැදුවා. ඒකෙන් ඒකට ගිය අවුරුදු ඉතුරු වෙච්ච බඩු නිමි බඩු ටික එකතු කරලා මේ අවුරුද්දේ අවසන් නිමිතෝගේ අඩු කරාම එන්නේ විකුණුම් පිරිවැය. එහෙනම් මේ නිෂ්පාදිත පිරිවැයට නිමි ගැලපුවාම එන්නේ විකුණුම් පිරිවැය. නේද? මට කියන්න ඕකේ ආරම්භක මේකට ආරම්භක නිමි එකතු කරලා අවසන් නිමි අඩු කරාම එන්නේ විකුණුම් පිරිවැය. කීයද ආරම්භක නිමි? එහෙම දීලා නැහැ. කීයද අවසන් නිමි? එහෙම දීලා නැහැ. පුතේ ආරම්භක නිමි දීලා නැහැ, අවසන් නිමි දීලා නැහැ. දීලා තියෙන්නේ මොකද්ද කියන්නේ? නිමිතෝග අඩුවීම 100යි. පුතේ නිමිතෝග අඩුවීම 100යි කියන එකේ තේරුම මොකද්ද? ආරම්භක නිමිතෝගය 1000යි නම් අග නිමිතෝගය කීයද? නිමිතෝග අඩුවීම 1000යි 100යි කියන එකේ තේරුම ආරම්භක නිමිතෝගයට වඩා අග නිමිතෝගය 100කින් අඩු වෙලා. ඒ කියන්නේ ආරම්භක 1000යි නම් අග නිමිතෝගය කීයද? 900යි. ඒ කියන්නේ පුතේ 1000 එකතු වෙලා කීයක් අඩු වෙනවයි කියන එකද? 1000ක් එකතු වෙලා 900ක් අඩු වෙනවයි කියන එකේ තේරුම කීයක් එකතු වෙන එකද? 1000ක් එකතු වෙලා 900ක් අඩු වෙනවයි කියන එකේ තේරුම 100ක් එකතු වෙනවයි කියන එක නේද? එහෙනම් පුතේ ඔය නිමිතෝක අඩුවීම කියලා 100ක් තියෙනව නේද? ඒක මේකට මොකද වෙන්න ඕනේ? කියන්න පුතේ. නිමිතෝක අඩුවීම කියලා 100ක් දීලා තියෙනව නේද? ඒ 100 මේකට මොකද වෙන්න ඕනේ? එකතු වෙන්න ඕනේ. එතකොට එන්නේ විකුණුම් පිරිවැය. ලියන්න. නිමිතෝක අඩුවීම කියලා මේකට 100 එකතු කරන්න. නිමිතෝක අඩුවීම කියලා ඔකට 100ක් එකතු කරන්න. දැන් නිමිතෝක අඩුවීම කියලා මේකට 100ක් එකතු කරන්න. නිමිතෝගේ අඩුවීම කියලා නිමිතෝගේ අඩුවීම කියලා මේකට 100 එකතු කරන්න. එනම උත්තරය 500යි. ඒ 500 තමයි මොකද්ද? මේ 500ට කියන්නේ මොකද්ද? කියන්නකෝ මේ 500 මොකද්ද? මොකද්ද මේ 500? විකුණුම් පිරිවැය. ඒක ලියන්න උත්තරේ විකුණුම් පිරිවැය. ඒ 500 තමයි පුතේ විකුණුම් පිරිවැය. පැහැදිලිද? එකක් කරේ ඒක විභාග ප්‍රශ්නයක්. පුතේ කරේ විභාග ප්‍රශ්නයක්. හරි. අපි යමු ඒකම දෙවෙනි කොටසට. බලන්න මේ ප්‍රශ්නේම දෙවෙනි කොටස. සීමා සහිත ආයන්න
ते प्रश्नेම ආයන්න බලන්න. සීමා සහිත අමල් හරිද? සීමා සහිත අමල් සමාගම නිෂ්පාදන ව්‍යාපාරයක් වන අතර පහත් තොරතුරු 2021 ජනවාරි මාසයට අදාළ වේ. අමුද්‍රව්‍ය තොග වැඩිවීම, නොනිමි තොග අඩුවීම, අමුද්‍රව්‍ය මිලදී ගැනුම්, ඍජු ශ්‍රමය, යාන්ත්‍රශය, බලය හා ශක්තිය යන්ත්‍ර හා නරත්ව නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න කියලා කියන්නේ නේද පුතේ? නිෂ්පාදන පිරිවැය හොයමු. මේකට තීරු දෙකක් ඕනේ. හරි, නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න කියන්නේ අපි ආදමු. නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම. හරි. තීරු දෙයක් නිෂ්පාදන කිරීම කියලා ලියන්න ඕනේ. නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම කියලා ලියලා තීරු දෙයක් අඳගන්න ඕනේ. හරිද? නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම කියලා තීරු දෙයක් අඳගන්නකෝ. හොඳනේ? අපි හොයමු නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම කියලා ලියුවානේ. අපි හොයමු. මේ නිෂ්පාදන පිරිවැයට අයිති වෙන්නේ ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර පිරිවැයයි. හරිද? නිෂ්පාදන පිරිවැයට අයිති වෙන්නේ ප්‍රාථමික පිරිවැයයි අන්තිම මොකද්ද? නිෂ්පාදන පොදුකාර පිරිවැයයිනේ. ප්‍රාථමික පිරිවැයට අයිති වෙන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනස්. හරි? වතුනනේ. හරි. එහෙනම් ඉස්සෙල්ලම ප්‍රාථමික පිරිවැය ඍජු ද්‍රව්‍ය ලියමු. ඉතින් ඍජු ද්‍රව්‍ය ලියන්නේ අමුද්‍රව්‍යනේ. අර අමුද්‍රව්‍ය ගැනුම් වලට ආරම්භක තොගේ එකතු කරලා අවසන් තොගේ අඩු කරාමනේ එන්නේ ඍජු ද්‍රව්‍ය පාරිභෝජනික ද්‍රව්‍ය පිරිවැය. මේක පුතේ ආරම්භක අමුද්‍රව්‍ය තොගේ දීලා නැහැ. අවසන් අමුද්‍රව්‍ය තොගේ දීලා නැහැ. අමුද්‍රව්‍ය තොගේ වැඩි වීම. කමන්නේ. අමුද්‍රව්‍ය ගැනුම් දීලා. එහෙනම් උඩින්ම ලියන්න අමුද්‍රව්‍ය ගැනුම්. උඩින්ම ලියන්න අමුද්‍රව්‍ය ගැනුම්. උඩින්ම ලියන්න අමුද්‍රව්‍ය ගැනුම් කීයද? අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂයයි. දෙවන පිටු දාන්නම් මම. අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂයයි. උදේ වෙනදට අපි කරන්නේ මේ ලක්ෂයට ආරම්භක අමුද්‍රව්‍ය තොග එකතු කරලා අවසන් අමුද්‍රව්‍ය තොග අඩු කරලානේ මේ බා. අමුද්‍රව්‍ය ගැනුම් වලට ගෙනීමේ කුඩි මුකුත් තියනවද? ඒවා මුකුත් නැහැනේ. ගෙනීමේ කුඩි, තීරු බදු, අමුද්‍රව්‍ය ආපසියව ඒව තිබ්බොත් මේ ගැනුම් වලින් අඩු කර ගන්න ඕනේ. එකතු කරලා අඩු කර ගන්න ඕනේ. ඒවා මුකුත් නැහැ. එහෙනම් උදේ මට කියන්න දැන් අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂයයි. ඍජු ද්‍රව්‍ය හොයාගන්නේ මේකට ආරම්භක අමුද්‍රව්‍ය තොගේ එකතු කරලා අවසන් අමුද්‍රව්‍ය තොගේ අඩු කරලානේ. මේකේ ආරම්භක අමුද්‍රව්‍ය තොගේ අවසන් අමුද්‍රව්‍ය තොගේ දීලා නැහැ. මොකක්ද දීලා තියෙන්නේ? අමුද්‍රව්‍ය තොගේ මොනවා වීමද දීලා තියෙන්නේ? වැඩිවීම. ඉතින් අමුද්‍රව්‍ය තොගේ වැඩිවීම මේකෙන් මොකද කරන්නේ? අමුද්‍රව්‍ය මුලට වඩා අග වැඩි. ඒ කියන්නේ මුල උත්තර එකතු වෙලා අග උත්තරේ අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ මුලට වඩා අග වැඩි කියන්නේ එකතු වෙන උත්තරයට වඩා අඩු වෙන උත්තරේ වැඩි. ඒ කියන්නේ අඩු කරලා දාන්න. අමුද්‍රව්‍ය තොගේ වැඩිවීම කියලා මේකෙන් අඩු කරන්න 20ක්. අමුද්‍රව්‍ය තොගේ වැඩිවීම කියලා අමුද්‍රව්‍ය තොගය වැඩිවීම කියලා මේකෙන් 20ක් අඩු කරන්න. අමුද්‍රව්‍ය තොගේ වැඩිවීම කියලා ඕකෙන් 20 අඩු කරාම එනවා උත්තරයක් 80000යි. මේ 80000 තමයි මොකද්ද? ඍජු ද්‍රව්‍ය. මේ 80000 තමයි ඍජු ද්‍රව්‍ය. එහෙම නැත්නම් මේ 80000 තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය.
ඒ 80000 තමයි ඍජු ද්‍රව්‍ය. එහෙම නැත්නම් ඒ 80000 තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 80000යි. හරිනේ? එහෙනම් ඍජු ද්‍රව්‍ය හරි ඊට පස්සේ නම් මේකට එකතු වෙන ඍජු ශ්‍රමය බාහිර ශ්‍රමයට දාලා මොනවද තියෙන්නේ කියලා ඍජු ද්‍රව්‍ය 80000යි ඍජු ශ්‍රමයට දාලා ඔකේ ඍජු ශ්‍රම පිරිවැයම තියෙනවා ඍජු ශ්‍රම පිරිවැය 40000යි එහෙම ලියන්න ඍජු ශ්‍රම පිරිවැය කෙලින්ම 40000යි ඍජු ශ්‍රම පිරිවැය 40000යි ඉතින් බාහිර ඍජු වෙනක් තියනවද කියලා නෑනේ ළමයි ඍජු වෙනක් නෑ නේද ඍජු වෙනක් නෑ ඍජු වෙනක් නෑ හරිද ඍජු වෙනක් නැහැ එහෙනම් ගන්න මේ දෙක එකතුව මේ දෙක එකතුව 120000යි ඒක තමයි මොන පිරිවැයද ප්‍රාථමික පිරිවැය ඒක තමයි ප්‍රාථමික පිරිවැය ප්‍රාථමික පිරිවැය 120000යි හරිද ළමයිනේ ප්‍රාථමික පිරිවැය 120000යි මේකට එකතු ගන්න නිෂ්පාදන පොදු කාර්යයන් තුනක් තියෙනවා. කියන්න මාතෘකාව නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. කියන්න මාතෘකාව නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. හරි බලමු මොනවද නිෂ්පාදන පොදු කාර්යයන් තියෙන්නේ කියලා. ඒ නිෂ්පාදන පොදු කාර්යයන් තියෙනවා යන්ත්‍ර ෂය 10000යි ලියන්න. යන්ත්‍ර ෂය 10000යි බලය හා ශක්තිය 25000යි බලය හා ශක්තිය 25000යි එතකොට යන්ත්‍ර නඩත්තුව 35000යි යන්ත්‍ර නඩත්තුව 35000යි එච්චරයිනේ බලන්න නිෂ්පාදන පොදු කාර්යයන්ට කීයද කියලා 0.0.0යි 5යි 5යි 10යි එකක් ඉතුරු වෙයි 1යි 1යි 2යි 4යි 7යි 70000යි නිෂ්පාදන පොදු කාර්යයන් ටික 70000යි හරිද නිෂ්පාදන පොදු කාර්යයන් ටික 70000යි ඒතර 1,00,000යි 70000යි උත්තරයක් වෙනවා 0.0යි 2යි 7යි 9යි 1,90,000යි හැබැයි 1,90,000ට අපිට නිෂ්පාදන පිරිවැය කියලා කියන්න බෑ ඔය 1,90,000ට නිෂ්පාදන පිරිවැය කියන්න බෑ මේකට ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕනේ. ඔකට ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕනේ පුතේ. ඔකට ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕනේ. පුතේ බලන්න ආරම්භක නොනිමි කීයද අවසන් නොනිමි කීයද කියලා බලන්න. ආරම්භක නොනිමි කීයද අවසන් නොනිමි කීයද කියලා බලන්න. පුතේ ආරම්භක නොනිමි එහෙම දීලා නැහැ. අවසන් නොනිමි කියලා එහෙම දීලා නැහැ. ආරම්භක නොනිමි අවසන් නොනිමි කියලා දීලා නැහැ. දේ නොනිමි තොග අඩුවීම 30000යි. එහෙනම් මොකද කරන්නේ මේකට? දේ නොනිමි තොග අඩුවීම 30000 මේකට මොකද කරන්නේ? කියන්නකො ළමයි. එකතු කරනවා. ඇයි ඒ? ආරම්භක එක එකතු වෙලා අවසන් එක අඩු වෙනවනේ. ඒ කියන්නේ ආරම්භයකට වඩා අවසන් එක අඩු කියන්නේ ආරම්භක වැඩි. ඒ කියන්නේ එකතු වෙච්ච ගාන වැඩි කියන එක නෝකේ තේරුම හින්දා ඔක එකතු කරන්න. නොනිමිතෝක අඩුවීම කියලා ඔය 30000 එකතු කරන්න. නොනිමිතෝක අඩුවීම කියලා ඔය 30000 එකතු කරන්න.
නොනිමිත් ඔග අඩුවීම කියලා 30000 එකතු කරන්න. तो 2,20,000යි. ඒක ලියන්න නිෂ්පාදන පිළිවෙල. එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ. නිෂ්පාදිත පිළිවෙල නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ 2,20,000යි. හරිනේ? ඒකත් තේරුණා නේද ප්‍රශ්නේ? හරි. බාන ඊළඟ ප්‍රශ්නෙට එන්න. හරි. බාන ඊළඟ ප්‍රශ්නෙට එන්න. ඒකෙම තුන්වෙනි කොටසට එන්න. ටක් ගාලා එන්න තුන්වෙනි කොටසට ඒකෙම. මේ ප්‍රශ්නෙම තුන්වෙනි කොටසට එන්න. යන්න. නිෂ්පාදන ව්‍යාපාරයක පහත් වශයෙන් නිෂ්පාදන ගිණුමක් පිළියෙල කරන්න. නිෂ්පාදන ගිණුමක්. ඔව් කමන්නේ නිෂ්පාදන පිළිවෙල ලේඛනය කියලා ලියන්නකො පේර තුනකින් නම ඕනේ. එක තීරුවකුත් ඇති. නිෂ්පාදන පිළිවෙල ලේඛනය කියලා එක තීරුවක් අඳගන්න. පෙන්නද ගන්න. නිෂ්පාදන පිළිවෙල ලේඛනය කියලා එක තීරුවක් අඳගන්න පුතේ ඉක්මනට. නිෂ්පාදන පිළිවෙල ලේඛනය කියලා එක තීරුවක් අඳගන්න. හරිද? නිෂ්පාදන පිළිවෙල ලේඛනය කියලා එක තීරුවක් ගන්නවා ඇති. හරි? නිෂ්පාදන පිළිවෙල ලේඛනය කියලා එක තීරුවක් අඳගන්න. හරි? නිෂ්පාදන පිළිවෙල ලේඛනය. ඉතින් මේක හදමු අපි දහස් නැතුව නිකන් හදමු. ඉතින් මේකේ ආරම්භක අමුද්‍රව්‍ය තුක එහෙම දීලා. එහෙනම් ඉස්සරහම ද්‍රව්‍යනේ. ආරම්භක අමුද්‍රව්‍ය තුකේ ලියන්න. ආරම්භක අමුද්‍රව්‍ය තුකේ 5000යි. ඉතින්ම ලියන්න. ආරම්භක අමුද්‍රව්‍ය තුකේ 5000යි. ආරම්භක අමුද්‍රව්‍ය තුකේ 5000යි. හරි. ඕකට අමුද්‍රව්‍ය ගැනුම් එකතු කරන්න. අමුද්‍රව්‍ය ගැනුම් අමුද්‍රව්‍ය ගැනුම් අපිට දීලා නැහැ නේ. ඉතින් අමුද්‍රව්‍ය ගැනුම් අපිට දීලා නැහැ. අමුද්‍රව්‍ය ගැනුම් වලට ප්‍රශ්නාර්ථයක් කමන්නේ. කොටුවක් දාගන්න ඕනේ. ගැනුම් වල. තව ඔකට එකතු වෙනවා පුතේ. ගෙනේ මේ කුලී තීරු බදු වගේ දේවල් එකතු වෙනවා. ඒව මොකුත් නැහනේ. නැහැ. ඒව මොකුත් නැහැ. අපසයවමුත් නැහැ. එහෙනම් ආපසයව අමුද්‍රව්‍ය විනාශය මේ මොකුත් නැහැ. එහෙනම් මේ ආරම්භක තුකේ 5000යි. මේ අමුද්‍රව්‍ය ගැනුම් වලේ උත්තරයක් වෙනවා මෙන්න මෙතනට. ඉතින් ආරම්භක තුකේ 5000යි අමුද්‍රව්‍ය පිටින් ගත්ත ටිකයි එකතු වුණාම එන උත්තරේට අපි ලස්සන නමක් කියනවා. අපි ලිව්වා ගණන් වල ඒක. මොකක්ද ඒ ලිව්වේ? ගිය අවුරුදු ඉතුරු වෙච්ච අමුද්‍රව්‍ය ටිකයි මේ අවුරුදු පිටින් ගත්ත අමුද්‍රව්‍ය ටිකයි එකතු කරාම අපිට උත්තරයක් කියත හැකියි. මොකද්ද කිව්වේ අපි? කියන්නකෝ. මොකද්ද කිව්වේ පුතේ?
නිෂ්පාදනයේ සඳහා ඇති අමුද්‍රව්‍ය. නිෂ්පාදනයේ සඳහා ඇති අමුද්‍රව්‍ය හරියටම හරි පුතේ. මේකේ දීලා තියෙනවා ඒක කීයද? පුතේ මේකේ නිෂ්පාදන සඳහා ඇති අමුද්‍රව්‍ය 20000 කියලා දීලා තියෙනවා ලියන්න. නිෂ්පාදන සඳහා ඇති අමුද්‍රව්‍ය කියලා 20000 ලියන්න. නිෂ්පාදනයේ සඳහා ඇති අමුද්‍රව්‍ය කියලා නිෂ්පාදනය සඳහා ඇති අමුද්‍රව්‍ය කියලා මේකේ 20000 කියලා දීලා තියෙනවා. නිෂ්පාදන සඳහා ඇති අමුද්‍රව්‍ය කියලා ඔගේ 20000 කියලා දීලා තියෙනවා. දැක්කද? දැන් ඕක නෙම්බුදේ අපිට ඕනේ ද්‍රව්‍ය කියන්නේ මේ ආරම්භක තොගයයි 5000යි මේ ගැණුම් ටික එකතු වෙන නේද 20000. එහෙනම් මුදේ මෙතන උත්තරේ කීයද කියන්නකෝ. කියන්නකෝ ළමයිනේ. අමුද්‍රව්‍ය ගැණුම් කීයද? 15000යි. අමුද්‍රව්‍ය ගැණුම් 15000යි. දැක්කද කලබල නැතුව වැඩ කරන විදිය? එහෙනම් මුදේ අමුද්‍රව්‍ය ගැණුම් 15000 කියන එක අපි නිකම්ම හොයාගත්තා. හරි. එහෙනම් ආරම්භක අමුද්‍රව්‍ය තොගේ 5000යි අමුද්‍රව්‍ය ගැණුම් 15000යි එහෙනම් නිෂ්පාදන. මේකෙන් ඕනේ ද්‍රව්‍යනේ. මේකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය. ඔකෙන් අඩු කරන්න පුතේ අවසන් අමුද්‍රව්‍ය තොගය. මේකෙන් අඩු කරන ඍණ අවසන් අමුද්‍රව්‍ය තොගය මේකෙන් අඩු කරන්න. ඉතින් ඔකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය කීයද කියලා බලන්න. ලෝකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය කීයද කියන්නකෝ මට. ලෝකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය අපිට දෙන්න 2000යි කියලා නේද? ඔව් අවසන් අමුද්‍රව්‍ය තොගය 2000යි කියලා දීලා තියෙනවා. අඩු කරන්න 2000. 2000ක් අඩු කරාම වෙනවා 18000යි. ඒ 18000 තමයි ඍජු ද්‍රව්‍ය. ඒ 18000 තමයි ඍජු ද්‍රව්‍ය. එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිළිවෙල. ඍජු ද්‍රව්‍ය 18000යි. එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිළිවෙල 18000යි. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිළිවෙල 18000යි. ඔකෙන් අඩු කරන්න වෙන අවසන් අමුද්‍රව්‍ය තොගය. දැන් මේකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය. නෑ. මේකෙන් අවසන් අමුද්‍රව්‍ය තොගය අඩු කරන්නේ නැද්ද? ද්‍රව්‍ය හරියනේ දැන්. මේක ඍජු ශ්‍රමය එකතු කරන්න. ඉතින් මේක ඍජු ශ්‍රමය එකතු කරන්න. ඍජු ශ්‍රමය එකතු කරන්න ඕකට ඍජු ශ්‍රමය. ඉතින් ඍජු ශ්‍රමයට දාලා ඔක ඉතින් ඍජු ශ්‍රමය 10000 ඍජු ශ්‍රම පිරිවැය 10000 ලියන්න. ඍජු ශ්‍රම පිරිවැය 10000යි. ඍජු ශ්‍රම පිරිවැය 10000යි. ඍජු වෙනත් තියෙනවද කියලා බලන්න ඕකට එකතු වෙන්නේ. ඉතින් ඍජු වෙනත් තියෙනවද? නෑ නේ. ළමයි ඍජු වෙනත් නෑ නේද? නෑ ඍජු වෙනත් නෑ. එහෙනම් මේ දෙක එකතුව තමයි 28000. ඒක තමයි මොන පිරිවැයද පුතේ කියන්නේ? ඒක තමයි ප්‍රාථමික පිරිවැය. ඒ 28000 ලියන්න. ප්‍රාථමික පිරිවැය. මේ 28000 ලියන්න ප්‍රාථමික පිරිවැය 28000යි. ප්‍රාථමික පිරිවැය 28000යි. ඒකට නිෂ්පාදන පොදුකාරය දැන් මේක වෙනම දිනන එකතුව දීලා තියෙන්නේ. ලියන්න නිෂ්පාදන පොදුකාර පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය දීලත් නැහැ ඒකත් ප්‍රශ්නාර්ථයක්. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය දීලත් නැහැ ඒකත් ප්‍රශ්නාර්ථයක්. එනමුත් මේකේ නොනිමි නැහැ. එහෙනම් මේ දෙක එකතු වෙනවා. මේ දෙක එකතුව තමයි නිෂ්පාදන පිරිවැය. මේක නොනිමි නැති නිසා මේ ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු වුණාම එන්නේ නිෂ්පාදන පිරිවැය නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ. කියන්නේ ඒකට නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ.
නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ දීලා ඇති. භාණ්ඩ කීයක් දීලා තියෙන්නේ කියලා. නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ අපිට දීලා තිනවා කීයයි කියලාද පුතේ? ලක්ෂයයි කියලා දීලා තියෙනවා. ලක්ෂයයි කියලා දීලා තියෙනවා. එහෙනම් මට කියන්න පුතේ ලක්ෂය ආවේ ප්‍රාථමික පිරිවැය 28000යි නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු වුණාම නේද? එහෙනම් කීයද පුතේ නිෂ්පාදන පොදුකාර පිරිවැය? 72000යි. 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 හරි නේද? දැන් ඔයාලට තේරෙනවා පුතේ නිෂ්පාදන පිරිවැය ලේඛන කියලා ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ටග්ගල ඉවර කරමු පුතේ. 149. හරි අද මේක විතරයි හදන්නේ එන්න ඉක්මනට හදමු. පුතේ මේ සතියේ සඳා රිවිෂන් ක්ලාස් එක තියෙනවා අඟහරුවාදා රිවිෂන් ක්ලාස් එක තියෙනවා එක්ස්ට්‍රා අමතර පන්තියක් මේ සතියේ මම දාන්නෙත් නැහැ. ඊළඟ සතියේ දානවා. අපි ගිය සතියේ අමතර පන්තියක් කරානේ මේ සතියේ අමතර පන්ති නැහැ. ලබන සතියේ අමතර පන්ති තියෙනවා පුතේ. හරි මේ සතියේ අමතර පන්තියක් නොකරමු අපි. හරි එමු අපි ඊළඟ ප්‍රශ්නෙට. හරිනේ. හරි එන්න පුතේ අභ්‍යාස අංක 149. 149 ඉස්සෙල්ලාම කියවන්නේ අවශ්‍ය වන්නේ කියන තැන ඉල්ලන දේවල් ටික. බලන්න ඉල්ලන්නේ මොනවද කියලා. පුතේ ඉල්ලන්නේ 2020 වර්ෂදා නිෂ්පාදන ගිණුම. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනයේ 2020 අවුරුද්දට. හරිද? 2020 අවුරුද්ද නිෂ්පාදන පිරිවැය ලේඛනය කියන්නේ 21 ඉඳලා 2012 21. 2020 අවුරුද්ද ගිහුවම පටන් ගන්න 21 ඉවර වෙන්නේ 2012 21 නේද ළමයි? ඊට පස්සේ අපිට මොකද කියන්නේ කියලා බලන්න. හරි. බලමු ඊටු ටික. හරි බලන්න පුතේ ඊටු ටික. මුළු නිෂ්පාදන පිරිවැය මත පදනම්ම 2020 වර්ෂයේ අවසාන නිමිතෝගේ අගය. 2020 වර්ෂ සඳහා වෙළඳ ගිණුම පිළියෙල කරන්න. ඔය තුනනේ ඉල්ලන්නේ. ගොඩක් වැදගත් ඉගෙන ගන්න තියෙන ටික මේ ගානේ. හරි ගානේ මුලට එන්න. ගඩොල් නිෂ්පාදක වූ සීමසති ඉසුරු සමාගමේ 2020 වර්ෂයේ ගිණුම් පොත් වලින් 5000 තොරතුරු උටා ගන්න ලදී. ගඩොල් නිෂ්පාදක වූ සීමසති ඉසුරු සමාගමේ 2020 වර්ෂයේ ගිණුම් පොත් වලින් 5000 තොරතුරු උටා ගන්න ලදී. 20 ජනවාරි කියන්නේ අවුරුද්දේ මුල, 20 දෙසැම්බර් කියන්නේ අවුරුද්දේ අග. පුතේ මුල අමුද්‍රව්‍ය 5000 කියන්නේ ආරම්භක අමුද්‍රව්‍ය තුගේ 5000යි අවසන් අමුද්‍රව්‍ය තුගේ 9000යි. කෙරීගෙන යන වැඩ කියන්නේ පුතේ නොනිමි කියන එක. නොනිමි වල පුතේ හරිම වචනේ කෙරීගෙන යන වැඩි කෙරීගෙන යන වැඩ work in progress WIP කියලා අපි කියන්නේ. කෙරීගෙන යන වැඩ කියන්නේ පුතේ නොනිමි කියන එක තමයි ඈ. ආරම්භක නොනිමි 21000යි අවසන් නොනිමි 20000යි. නිමි තොගේ කියන්නේ පුතේ අර නිමි භාණ්ඩ ගිය අවුරුද්දේ හදලා ඉතුරු වෙච්ච එක වෙළඳ ගිණුම එන එකනේ. වෙළඳ ගිණුමේ ආරම්භක නිමි තොගේ 14000යි අවසන් නිමි තොගේ ප්‍රශ්නාර්ථයක්. බලමු අපි ඒක ගැටලුවන්නේ අපිට ඔය තැනක. කර්මාශාලා උපකරණ ශුද්ධ 9500යි අග 8300යි. උපකරණ පුතේ අවුරුද්දේ මුල 9500ක් තිබිලා දිනවා අග ඒක 8300 වෙලා. 20 දෙසැම්බර් 31 දින අවසන් වර්ෂයට අදාළ අනිකුත් ශේෂයන් අමුද්‍රව්‍ය ගැනුම් විකුණුම් නිෂ්පාදන වේතන පුතේ ඔය ඇලිරක් ගහලා ඔබ ඍජු වේතන කියලා ලියා ගන්න. නිෂ්පාදන වේතන කියන එකට ඇලිරක් ගහලා ටියුට් එකේ ලියා ගන්න ඍජු වේතන කියලා. ඉතින් ඔයගොල්ලෝ අර සසක් එකට යනවා නම් තියරි ටියුට් දෙකක් තියෙනවා ඒ දෙක ගන්න. තියරි ටියුට් දෙකක් ඇති ඒ දෙක පුතේ ගන්න අසම්පූර්ණයි ලාභ අරුණුගත සංවිධානයයි. ඔයගොල්ලෝ නැත්තම් ගෙදරින් නම් දෙක හරි ලියලා ඉන්න ලාභ අරුණු කරනුගත සංවිධාන ටියුට් එකයි අසම්පූර්ණ සටහනුයි. එනවනේ පුතේ නම් දෙක දුන්නාම රමේශ හිටියොත් හරියට දෙයි වෙන කවුරු හිටියොත් සමහරට වරද්දයි ඒකයි. පාඩම් දෙකේ නම් දෙක මතකයි නේද? ලාභ අරමුණු කරනුගත් සංවිධානයයි අසම්පූර්ණ සටහනුයි. ටියුට් දෙකක් තියෙනවා ගන්න දෙකම ඉල්ල ගන්න. හරි. ඊට පස්සේ බලන්න පුතේ අමුද්‍රව්‍ය ගැනුම් විකුණුම් නිෂ්පාදන වේතන කියන එක ඍජු වේතන කියලා ලිව්වා නේද? නිෂ්පාදන පොදුකාර ෂෙයා හැර. එහෙනම් පුතේ නිෂ්පාදන පොදුකාර 50000යි ෂෙයා ටික එකතු වුණාම තව වැඩි වෙයි. එහෙනම් ඔයා නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා මාතෘකා ලියලා ඉන්න ඕනේ නැහැ. හරිද? නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා මාතෘකා ලියලා ඉන්න ඕනේ නැහැ.
කෙලින්ම පුතේ නිෂ්පාදන පොදුකාරය කියලා ඔය 50000 ෂෙයාර් ටික එකතු කරලා ගත්තා නම් හරි. කර්මාශල උපකරණ මිලට ගැනුම 1800. උපකරණ වගේ පුතේ මේ අවුරුද්දේ අරගෙනක් තියෙනවා. උපකරණ වගේක් පිටින් අරගෙන තියෙනවා මේ අවුරුද්දේ. උපකරණ වගේක් පිටින් අරගෙනක් තියෙනවා. ඊට පස්සේ ඔන්න මේ ටික ගොඩාක් වැදගත්. ඔන්න මේ ඡේදේ ගොඩාක් වැදගත්. මම අහනේවට උත්තර ඕනේ මට. මේ ඡේදයක් මම කියවනවා ඒවට මට උත්තර ඕනේ. හරිද? පැහැසර නෙත්ම නෑ නේද අද? දැන් හිටියනේ දැන් නෑ නේද? ගිහිල්ලාද? හිටියස ඉස්සෙල්ලා. දැන් ගොඩක් වෙලාද නැත්තේ? මට බලන්න බැරි වුණා. ඒක නම් දන්නේ නැහැ හරියටම. හරි. හරි බලන්න 2020 ජනවාරි 1 වෙනි දිනට තිබූ ගාන කියවන්න 2020 ජනවාරි 1 වෙනි තිබූ ගඩොල් ප්‍රමාණය 1.5000කි. පුතේ ගඩොල් හදන ආයතනයක්. ගඩොල් කියන්නේ මොන භාණ්ඩද? ගඩොල් නිෂ්පාදනය කරන ආයතනයක ගඩොල් කියන්නේ මොනවද? ගඩොල් කියලා කියන්නේ එපා. නිෂ්පාදන ආයතනයේ ගඩොල් නිෂ්පාදන ආයතනයේ ගඩොල් කියන්නේ මොනවද? නිමිද නොනිමිද අමුද? උත්තර ඕනේ පුතේ මට. නිමි. එහෙනම් මට කියන්න නිමි තොග. ගඩොල් කියන්නේ නිමි භාණ්ඩ. 20 ජනවාරි කියන්නේ අවුරුද්දේ මුල. අවුරුද්දේ මුලට නිමි තොගේ අවුරුද්දේ මුලට තිබූ ගඩොල් ප්‍රමාණය 5000යි. මට කියන්න ඔය ගඩොල් 5000 හැදුවේ මොන අවුරුද්දේද? ඔය ගඩොල් 5000 හැදුවේ මොන අවුරුද්දේද? 2019 ගිය අවුරුද්දේ. පහුගිය අවුරුද්දේ. ඒක ගිය අවුරුද්දේ හදලා ඒ 5000 ගිය අවුරුද්දේ වික්කේ නෑ. 2020 වර්ෂය තුලදී 2020 කියන්නේ මේ ගණන් හදන අවුරුද්ද තුලදී නිෂ්පාදනය කළ ගඩොල් ප්‍රමාණය 90000යි. පුතේ මේ අවුරුද්දේ ගඩොල් කීයක් හදලාද? 90000ක් හදලා. පුතේ මට කියන්න මේ අවුරුද්දේ ගඩොල් 90000යි හදලා තියෙන්නේ. මේ අවුරුද්දේ ගඩොල් 90000යි හදලා තියෙන්නේ. අතර ඒකක 92000ක් විකුණා ඇත. පුතේ මේ අවුරුද්දේ හැදුවේ ගඩොල් 90000යි. ගඩොල් 92000ක් විකුණලා. ඒ කොහොමද එහෙම උනේ? මේ අවුරුද්දේ හැදුවේ ගඩොල් 90000යි 92000ක් විකුණලා. ගඩොල් හැදුවේ 90000යි මේ අවුරුද්දේ 92000ක් විකුණලා. එහෙම කොහොමද උනේ? ඇයි පුතේ අර ආරම්භක ගඩොල් 5000ක් තිබ්බනේ. ගිය අවුරුද්දේ හදපු ගඩොල් 5000ක් තිබ්බනේ. ඒ 5000යි මේ අවුරුද්දේ හදපු 90000යි 95000ක් තිබ්බා. ඒ 95000න් පුතේ විකුණලා තියෙන්නේ කීයද? ඒ 95000න් විකුණලා තියෙන්නේ 92000යි. එහෙනම් මට කියන්න ඔයාලට උත්තරයක් එනවා මොකක්ද දෙන්නේ? හරි පුතේ මට කියන්න. හරි උත්තරයක් තිබ්බයි උත්තරේ කවුරු උත්තර දීලා තිබ්බඩයි? පුතේ ඒ 3000 මොකද්ද? අවසන් නිමිතොගේ කියලා දාලා තියෙනවා. බෑ මට එකක වෙන්න බෑ. අවසන් නිමිතොගේ කියලා කියන්න බෑ එකට. හොඳයි වරදක් නැහැ හිතපු විදිය හොඳයි. ඒක අවසන් නිමිතොගේ නෙමෙයි කියන්නේ. ඒක අවසන් නිමිතොගේ නෙමෙයි. මොකද්ද? ඒ අවසන් නිමි ඒකක. තොගේ නෙමෙයි. තොගේ කියන්නේ පුතේ වටිනාකම ගත්තාම. පුතේ අවසන් නිමි ඒකක 3000යි. වැඩිවීමක් නෙමෙයි. අවසන් නිමි ඒකක 3000යි. පුතේ ඒක තේරුණාද? මේ අවුරුද්දේ ගඩොල් කීයක් අවුරුද්දක ඉතුරුද කියන්නේ? පුතේ අවුරුද්දයක් ගඩොල් කීයක් ඉතුරුද කියන්නේ? 3000ක් ඉතුරුයි. මට කියන්න ඔය 3000ම මොන අවුරුද්දේ හදපු අයින්ද ඉතුරු වෙන්නේ සාමාන්‍යයෙන්? ගඩොල් 3000ක් ඉතුරුයි. නිමි එක 3000ක් ඉතුරුයි. ඔය 3000 මොන අවුරුද්දේ හදපු අයින්ද ඉතුරු වෙන්නේ? උත්තර දෙන්න. ඔයා නාරිකව අනිත් ළමයි. මේ අවුරුද්දේ හදපු අය. මේ අවුරුද්දේ හදපු අය. හරි? ඔය 3000 මේ අවුරුද්දේ හදපු අයින් ඉතුරු වෙන්නේ. හරි. මම ඒ වෙතන්ටාම කියලා දෙන්නම්. අපිට කියනවා නිෂ්පාදන ගිණුම නිෂ්පාදන පිරිවැල් ඒකනේ. පුතේ තීරු දෙයක් ඕන එක තීරුවක් ඇති. ලියන්නම සීමාසති ඉතුරු සමාගම අද ගන්න සීමාසති ඉතුරු සමාගම 2020යි 12 දින අවසන් වර්ෂදා නිෂ්පාදන පිරිවැල් ඒකනේ. ටක්කලද ගන්නම ලියලා
නම ලිව්වා නේද? හරි අපි හදමු. නම ලිව්වා නේ පුතේ? ලියන්න. ඉසුරු සමාගම ලියන්න. ඉසුරුනේ. ඉසුරු සමාගම සීමා සහිත ඉසුරු සමාගම. දෙදාස් 20යි 12.31 දිනෙන් අවසන් වසර සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය. නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා ලියුවානේ. දැන් අද ගන්න උදේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. අගලඳ ගන්න. එන්දනේ නිෂ්පාදන පිරිවැය ලේඛනය එන්දනේ. අපි දන්නවා ඉතින් නිෂ්පාදන පිරිවැය ලේඛනයට අයිති වියදම් දෙක මොනවද? ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැයට අයිති වෙන ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්නේ. එහෙනම් ඉස්සෙල්ලාම ඔක ලියන්න ඕන ඍජු ද්‍රව්‍ය. හරි. ඉතින් අපි ලියමු ඍජු ද්‍රව්‍ය. ඍජු ද්‍රව්‍ය ලියන්න පුතේ අමුද්‍රව්‍යනේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය ලියන්න උඩින්ම. ආරම්භක අමුද්‍රව්‍ය තොගය ආරම්භක අමුද්‍රව්‍ය තොගය කීයද? කීයද ඔගේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය? ආරම්භක අමුද්‍රව්‍ය තොගය 5000යි. දෙවන කිව්වම දාන්න. මේක කිව්ව දෙයක් වුණේ නැහැ එකක් ඇති. අපරාධයක් යන්නේ. ආරම්භක අමුද්‍රව්‍ය තොගය 5000යි. ආරම්භක අමුද්‍රව්‍ය තොගය 5000යි දෙකක් ඕනේ එකක් ඇති. ආරම්භක අමුද්‍රව්‍ය තොගය 5000යි. ඒකට එකතු කරන්න අමුද්‍රව්‍ය ගැණුම්. අමුද්‍රව්‍ය ගැණුම් කියලා බලන්න. මේ අමුද්‍රව්‍ය ගැණුම් 1,60,000යි ගෙනීමේ කුලිය අනම්මනම් මුකුත් නැහැ. 1,60,000යි ගෙනීමේ කුලිය මුකුත් නැහැ. හරිද? මේකෙන් අමුද්‍රව්‍ය විනාශ වීම සොරකම් කිරීම මුකුත් නැහැ. ආපසු යවුන්නේ නැහැ. එන 1,65,000යි. මොකක්ද 1,65,000? නිෂ්පාදනයේ සඳහා ඇති අමුද්‍රව්‍ය. ඒක ලියන්න. නිෂ්පාදනයේ සඳහා ඇති අමුද්‍රව්‍ය. නිෂ්පාදනයේ සඳහා ඇති අමුද්‍රව්‍ය 1,65,000යි. හරි? නිෂ්පාදන සඳහා ඇති අමුද්‍රව්‍ය 1,65,000යි. නිෂ්පාදනයේ සඳහා ඇති අමුද්‍රව්‍ය 1,65,000යි. ඉතින් ඕක නෙමෙයි ද්‍රව්‍ය කියන්නේ ඕකෙන් පාවිච්චි කරපු ටික. ඕකෙන් අඩු කරන අවසන් අමුද්‍රව්‍ය තොගය. මේකෙන් අඩු කරන ඍණ අවසන් අමුද්‍රව්‍ය තොගය. ඕකෙන් අඩු කරන මුතේ අවසන් අමුද්‍රව්‍ය තොගය කීයද කියලා බලන්න. ඉතින් අවසන් අමුද්‍රව්‍ය තොගය ඕකෙන් අඩු කරන්න අවසන් අමුද්‍රව්‍ය තොගය අපිට දීලා තියෙනවා 9000යි කියලා නේද? මම හරිනේ. අවසන් අමුද්‍රව්‍ය තොගය 9000 අඩු කරන්න. 9000 අඩු කරාම 0යි 0යි 15 9ක් 6යි 156,000යි. ඒක තමයි ඍජු ද්‍රව්‍ය. එහෙම නැත්නම් ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිළිවෙල. ඒක තමයි පුතේ ඍජු ද්‍රව්‍ය. ඒක තමයි පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිළිවෙල. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිළිවෙල 156,000යි. ඍජු ද්‍රව්‍ය එහෙම නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිළිවෙල 156,000යි. ඔකට එකතු කරන්න ඍජු ශ්‍රමයට දාලා තියෙන්නේ ඍජු වේතන, නිෂ්පාදන වේතන. ඍජු වේතන නැත්නම් නිෂ්පාදන වේතන ඔකට එකතු කරන්න. නිෂ්පාදන වේතන නැත්නම් ඔකට ඍජු වේතන කියලා ලියන්න කිව්වා.
ඍජු වේතන කීයද 60000යි 60000යි පුතේ ඍජු වෙනත් නැහැ නේද ඍජු වෙනත් නැහැ එහෙනම් මේ දෙකේ එකතුව ගන්න 0.6යි 5යි 11යි 216000යි ඕකට ප්‍රාථමික පිරිවැය කියලා ලියන්න පුළුවන් නොනිමි තිබ්බත් නොනිමි ප්‍රාථමික පිරිවැයට නෙමෙයි ගලපන්නේ ඔය 216000 ලියන්න ප්‍රාථමික පිරිවැය ඔය 216000 ලියන්න ප්‍රාථමික පිරිවැය උදේ ප්‍රාථමික පිරිවැයට එකතු වෙන්න ඕන නිෂ්පාදන පොදුකාර පිරිවැය මේක නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න එපා නිෂ්පාදන පොදුකාර ෂේ නැතුව 50000යි කියලා දීලා එහෙනම් ලියන්නකෝ ප්‍රාථමික පිරිවැයට යටින් කෙලින්ම ලියන්න නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා 53000 එකපාරට දාන්න එපා අතනට හරි 53000 තියෙන්නේ ෂේ නැතුව මේකට 50000 sorry 50000 තියෙන ෂේ නැතුව මේකට ෂේ ටික එකතු කරන්න. දේ නිෂ්පාදන පොදුකාරයේ 50000ක් තියෙනවා ෂේ නැතුව. ෂේ නැතුව 50000ක් තියෙනවා මේකට ෂේ ටික එකතු කරන්න. කීයද ෂේ? නිෂ්පාදන පොදුකාර ෂේ 50000 තියෙන ෂේ නැතුව මට කියන්න ෂේ ටික කීයද කියලා. ෂේ ටික උත්තරයක් දීලා තිනවා වැරදි. ෂේ ටික 1200යි කියලා දීපු උත්තරේ වැරදි. ෂේ ටික 1200යි කියලා දීපු උත්තරේ වැරදි. ෂේ ටික කීයද? ගොඩක් කට්ටිය හදුවාම ඉන්නේ 1200 නේද ඒගොල්ලෝ වැරදි. උදේ ෂේ ටික 1200 නෙමෙයි කීය ෂේ ටික කියන්නේ ඉතින් කො ළමයි. පොඩ්ඩක් එහෙම බැලුවාම උත්තරේ කියත හැකි. ඔය 1200 කිව්වේ අවුරුද්දේ මුල උපකරණ 9500න් අග 8300 අඩු කරලා 1100 කිව්ව වැරදි ඊට වැඩි දෙයක් පොඩ්ඩක් හිතන්න තිබ්බා. උපකරණ ෂේ 1200 නෙමෙයි 9500න් 8300 අඩු කරලා උත්තර 1200යි කියලා ඒක විතරක් කියලා ෂේ කියලා කියන්න බෑ තව තියෙනවා. උදේ උපකරණ ෂේ 1200 නෙමෙයි කෝ කවුරු උත්තර දෙන්නේ නැද්ද? උපකරණ ෂේ කීයද උත්තර දෙන්න 1200 නෙමෙයි. උපකරණ ෂේ 3000යි කොහොමද 3000යි කිව්වේ උදේ උපකරණ ෂේ 3000යි 3000 එන්නේ මෙන්න මෙහෙමයි අවුරුද්දේ මුළු උපකරණ වල ධාරණාගය සුද්ධ කියන්නේ ධාරණාගය කියන එක 9500යි අවුරුද්දේ මුල 9570 තව අපිට කියනවා කර්මාන්තශාලා උපකරණ මිලට ගණන් තව 1800ක් තියෙනවා උදේ අවුරුද්දේ මුල 9500ට තව 1800ක් අරන් එතකොට 9500 1800යි 13යි 10යි 11300යි 11300න් අග ඉතුරු 8300යි 11300න් අග ඉතුරු 8300 එතකොට 0.3000 උපකරණ ෂේ 3000යි හරිද උපකරණ ෂේ 3000යි නිෂ්පාදන පොදුකාරය 50000ට 3000 එකතු කරන්න එතකොට 53000යි 53000යි නිෂ්පාදන පොදුකාර පිරිවැය 53000යි හරිද නිෂ්පාදන පොදුකාර පිරිවැය 53000යි 216000 53000 එකතු වුණාම 0.0යි 6යි 3යි 9යි 6යි 269000යි ඔය 269000 නිෂ්පාදන පිරිවැය කියන්න බෑ ඔය 269000 නිෂ්පාදන පිරිවැය කියන්න බෑ. ඕකට ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න. ඕකට ආරම්භක නොනිමි එකතු කරන්න ධන ආරම්භක නොනිමි තොගය ආරම්භක නොනිමි තොගය ඔකට එකතු කරන්න. කියපේ ආරම්භක නොනිමි තොගය ආරම්භක නොනි කෙරීගෙන 21000 එකතු කරන්න. එතකොට 2,90,000යි එකෙන් අඩු කරන්න අවසන් නොනිමි තොගය ඔකෙන් අඩු කරන්න අවසන් නොනිමි තොගය ඒ අවසන් නොනිමි තොගය කීයද 20000 අඩු කරන්න අවසන් නොනිමි තොගය 20000 අඩු කරාම එනවා උත්තරයක්
2,70,000යි. ඒ 2,70,000 තමයි නිෂ්පාදන පිරිවැය. එහෙම නැත්නම් ඔක තමයි නිෂ්පාදිත භාණ්ඩ. නිෂ්පාදිත පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය 2,70,000යි නේද? නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ 2,70,000යි. හොඳටම පැහැදිලිද? ඉතින් ඔය 2,69,000ට කීය ගැලපුණාම උත්තර එනවද? ඉතින් ආරම්භක නොනිම 21,000 එකතු කරලා අවසන් නොනිම 20,000 අඩු නොකර නොනිමිතෝගේ මොනවා වීම කියලා මොනවා කරනනම් හරියද? ඉතින් අර 269,000 වනේ 269,000ට ආරම්භක නොනිම 21,000 එකතු කරලා අවසන් නොනිමිතෝගේ 20,000 අඩු කරානේ. නොනිමිතෝගේ ආරම්භක 21,000යි අග 20,000යි නොනිමිතෝගේ 1000කින් මොකද වෙලා තියෙන්නේ? ආරම්භක නොනිම 21,000යි අවසන් නොනිම 20,000යි නොනිමිතෝගේ 1000කින් මොකද වෙලා තියෙන්නේ පුතේ කියන්නේ? අඩුවීම මොනවා කරා නම් හරිද 269,000ට එකපාරම නොනිමිතෝගේ අඩුවීම 1000 එකපාර එකතු කරා නම් හරි. ඒක තමයි පුතේ ගොඩක් කට්ටිය මේ පාඩම උගන්වද්දී මේ ආරම්භක නොනිමි 21,000යි අවසන් නොනිමි 20,000යි පළවෙනි තීරුවේ ලියලා 21,000යි 20,000යි එක ළඟ රූල් දෙකේ ලියලා වෙනස දානවා. එහෙම කරත් හරියද? පුතේ නොනිමි අඩුවීම 1000 එකතු කරා නම් හරිනේ 269,000 නොනිමිතෝගේ අඩුවීම කියලා 1000 මුල 21 අඩු 20,000 කියන්නේ 10කින් අඩු වෙලා එක එකතු කරා නම් එනව නේද? හරි. දැන් පොඩි ප්‍රශ්නයක් මම ටක් ගාලා උත්තර ඕනේ. මට උත්තර ඕනේ. ඔයගලන්ගේ උත්තර ඕනේ. නිෂ්පාදිත භාණ්ඩ නැත්නම් නිෂ්පාදන පිරිවැය කීයද? නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදිත භාණ්ඩ කීයද? 2,70,000යි. ඔය මොනවා හදන්නද පුතේ ගියේ 2,70,000 ගඩොල් හදන්න. මට කියන්න ඔය 2,70,000 ගියේ මේ අවුරුද්දේ මොනවා හදන්නද? ගඩොල් හදන්න. මට කියන්න මේ අවුරුද්දේ ගඩොල් කීයක් හැදුවද? ඔය 2,70,000 ගියේ ගඩොල් හදන්න. ඔය 2,70,000 ගියේ මේ අවුරුද්දේ ගඩොල් කීයක් හදන්නද උත්තර දෙන්න. ගඩොල් 90,000ක් හදන්න අපිට කිව්ව අර ඡේදයට. පුතේ මට කියන්න මේ අවුරුද්දේ හදපු ගඩොලක් ගාන කීයද? මේ 2,70,000ක් ගියේ ගඩොල් 90,000ක් හදන්න අපිට අර යට ඡේදෙ කිව්වා. මට කියන්න බ්ලොග් ගල් නෙමෙයි රහන් නැදුවේ ගඩොල් හැදුවේ. රහන් බ්ලොග් ගලක් ගාන කියන්නේ මට. මේ අවුරුද්දේ හදපු ගඩොලක් ගාන කීයද? පුතේ මේ අවුරුද්දේ ගඩොලක් හදන්න ගිය පිරිවැය කීයද? 2,70,000 බෙදන්න ගඩොල් 90,000න් රුපියල් 3යි. රුපියල් 3යි. පැහැදිලිද? පුතේ මේ අවුරුද්දේ ගඩොලක නිෂ්පාදන පිරිවැය රුපියල් 3යි කියලා තේරුණාද? හරි. ඔය ගාම මට උත්තර දෙන්න. මේ අවුරුද්දේ හදපු ගඩොල් වලින් අවුරුද්දයක් ගඩොල් කීයක් ඉතුරුද? මේ අවුරුද්දේ හදපු ගඩොල් වලින් ගඩොල් කීයක් ඉතුරුද? ගඩොල් 92,000ක් වික්කනේ. මේ අවුරුද්දේ හැදුවේ ගඩොල් 90,000යි. නමුත් 92,000ක් වික්කා. ඒ කොහොමද 92,000ක් වික්කේ? ඇය අර ගිය අවුරුද්දේ ඉතුරු වෙච්ච ගඩොල් 5,000යි. මේ අවුරුද්දේ හදපු 90,000යි 95,000යි. 95,000න් 92,000ක් වික්කාම ගඩොල් 3,000ක් ඉතුරුයි. මට කියන්න ඔය 3,000ම මොන අවුරුද්දේ හදපු ගඩොල්ද? ඔය මේ අවුරුද්දේ ඉතුරු වෙන ගඩොල් 3,000ම මොන අවුරුද්දේ හදපුවද කියන්නේ? මේ අවුරුද්ද 2020. මට කියන්න එහෙනම් මේගොල්ලෝ අර අවසන් නිමිතෝගේ කියන තැන මෙන්න මෙතන අවසන් නිමිතෝගේ කියන තැනට ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනව නේද? මෙන්න මෙතන අවසන් නිමිතෝගේ කියන තැනට ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනව නේද? ප්‍රශ්නාර්ථ ගා උත්තරේ කීයද? ප්‍රශ්නාර්ථ ගා උත්තරේ කීයද? රුපියල් 9,000යි. ඕක දන්නවද කියලා 2020 විභාගෙට බැහුවා පුතේ. ගිය අවුරුදු ළමයින්ටත් ඕමයි ඉගන්නුවා 2020 ඕක ඇහුවා ඔය ප්‍රශ්න දන්නවද කියලා ඔය විදිය ප්‍රශ්නයක් ඇහුවා. ඒ අවසන් නිමිතෝගය 9,000යි. කොහමද 9,000 උනේ? මේ අවුරුදු පුතේ 2,70,000ක් ගියා ගඩොල් 9,000ක් හදන්න. නේ ගඩොල් 2,90,000ක් හදන්න. ඒතර ගඩොලක පිරිවැය රුපියල් 3යි. ඒ වගේ ගඩොල් 3,000ක් ඉතුරු වුණා. ඒ 3,000 ගාන 3,000 වැඩි කිරීම 3 රුපියල් 9,000. මොකක්ද දෙවෙනියට අහන ප්‍රශ්නේ? පුතේ දෙවෙනියට අහන ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. දෙක අහන්නේ මොකක්ද කියලා බලන්න ප්‍රශ්නේ. ඔය මේ දැන් ගන්නපු එක 2020 විභාගෙට ඇහුවා 2020 ඇහුවා ඊට කලින් අහලා තිබ්බේ නැහැ. නමුත් මම ගිය අවුරුද්දේ උගන්ලා යවුවේ ගිය අවුරුද්දේ ඉතුරු ළමයිගෙන් ටියුට් එකක් ඉල්ලගෙන බලන්න. හරි මේ ගාන මෙහෙම හැදෙව්වා. 2020 ඇහුවා විභාගෙට. දෙක මුළු නිෂ්පාදන පිරිවැය මත පදනම්ව 2020 වර්ෂයේ අවසාන නිමිතෝගේ අගය ගණනය කරන්න. ලියන්න
අවසන් නිමිතෝගේ කියන්නේ පුතේ මෙන්න මෙතන මේ ප්‍රශ්නාර්ථය අගය අහන්නේ. රුපියල් 9000 නේද ආවේ. 9000 හොයපු හැටි පෙන්නමු ලියන්න. අවසන් නිමිතෝගේ සමානයි සූත්‍රයක් විදිහට ලියන්න. අවසන් නිමිතෝගේ සමානයි මම ලියලා පෙන්නන්නම් පින්නකෝ. අවසන් නිමිතෝගේ සමානයි අවසන් නිමිතෝගය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම මුළු නිෂ්පාදන පිරිවැය කියන්නේ 2,70,000 බෙදීම නිපද වූ ඒකක සංඛ්‍යාව. මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක සංඛ්‍යාව. හරි? ඒ කියන්නේ 2,70,000 90,000න් බෙදුවම ගඩොලක පිරිවැය එනවා. හරි? එතකොට එනවනේ එක ගඩොලක රුපියල් 3යි කියලා ඒක වැඩි කරන්න ඉතිරි නිමි ඒකක වලින්. ඒක වැඩි කරන්න ඉතිරි නිමි ඒකක වලින්. ඒක වැඩි කරන්න ඉතිරි නිමි ඒකක වලින් අවසන් නිමිතෝගේ සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක සංඛ්‍යාව වැඩි කිරීම ඉතිරි නිමි ඒකක. වැඩි කිරීම ඉතිරි නිමි ඒකක ගන්න උත්තරේ කීයද කියලා හරි මේ මුළු නිෂ්පාදන පිරිවැය අපිට ආව 2,70,000 2,70,000 බෙදීම නිපද වූ ඒකක සංඛ්‍යාව 90,000යි අපිට ඡේද කිව්වා මේ නිපද වූ ඒකක සංඛ්‍යාව 90,000යි හරි 90,000යි තොර ගඩොලක් ගන්න රුපියල් 3යි එයින් ගඩොල් 3,000ක් ඉතුරු. ඒතර උත්තරේ රුපියල් 9,000. රුපියල් 9,000යි. රුපියල් 9,000යි. ඔක තමයි අවසන් නිමිතෝගේ ප්‍රශ්නාර්ථ දීපු තැනට උත්තරේ. හරි? අවසන් නිමිතෝගේ රුපියල් 9,000යි. මොකද ඊට පස්සේ අහන්නේ අපෙන් බලන්න. දැන් මොකද ඊට පස්සේ අහන්නේ අපේ වෙළඳ ගිණුම පිළියෙල කරන්න. ඇඳ ගන්න ටක් ගාලා වෙළඳ ගිණුමක්. ඇඳ ගන්න වෙළඳ ගිණුමක්. ඇඳ ගන්න. හරි. වෙළඳ ගිණුම කියලා ලිව්වා නේද? උඩින්ම ලියන්න විකුණුම්. උඩින්ම ලියන්න විකුණුම් කීයද? විකුණුම් කීයද? විකුණුම් 3,68,000යි. පුතේ ඔය 3,68,000 ගඩොල් කීයක්ද වික්කේ? ඔය 3,68,000කට වික්කේ ගඩොල් කීයක්ද? 3,68,000කට වික්කේ ගඩොල් කීයක්ද? ගඩොල් 92,000. මේ 3,68,000 බෙදුවොත් එන්නේ ගඩොලක විකුණුම් මිල. මේ 3,68,000 බෙදුවොත් එන්නේ ගඩොලක විකුණුම් මිල. වහලා නැහැ. ආපසු යුන්නේ ලියන්න විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක්.
විකුණුම් පිරිවැය කියලා මාතෘකාවල් ලියන්න ලිව්වද? ලිව්වනේ. උඩින්ම ලියන්න ආරම්භක නිමිතෝගය. ආරම්භක නිමිතෝගය ඔය ගිය අවුරුද්දේ හදපු gadol. ඔය ගිය අවුරුද්දේ හදපු gadol 5000 ආරම්භක නිමිතෝගය කීයද කියන්නේ? ආරම්භක නිමිතෝගය 14000යි. හරි මට උත්තරයක් දෙන්න. ඔය ආරම්භක නිමි gadol 5000 නේ. ඔය 14000 5000න් බෙදුවොත් එන උත්තරේ මොකද්ද? ඔය 14000 5000න් බෙදුවොත් එන උත්තරේ මොකද්ද? ඔය ආරම්භක නිමි gadol 5000 නේ. ඔය 14000 5000න් බෙදුවොත් මොකද්ද හොයාගන්න පුළුවන්? මට කියන්නේ ඔය 14000 ආවේ 5000 ගිය අවුරුද්දේ මොකකින් වැඩි වෙලාද? එකක නිෂ්පාදන පිරිවැයෙන් වැඩි වෙලා නේ. එහෙනම් බුදු ඔය 14000 5000න් බෙදුවොත් හොයාගන්න පුළුවන් උත්තරේ මොකද්ද? ගිය අවුරුද්දේ එකක නිෂ්පාදන පිරිවැයට හොයාගත්ත හැකි අයියේ. ගිය අවුරුද්දේ ඉතුරු වෙච්ච gadol 5000 ගිය අවුරුද්දේ හදපුවා. ඒ 5000 එකක නිෂ්පාදන පිරිවැයෙන් වැඩිනම තමයි ඔය 14000 ආවේ. මේ අවුරුද්දේ gadolක් හදන්න රුපියල් 3ක් ගියාට ගිය අවුරුද්දේ ඊට වඩා අඩු වෙන්නේ නැති උද්දමනය න. මට වැඩි වෙන්නත් පුළුවන්. අමුද්‍රව්‍ය එහෙම වැඩි මිලට ගිය අවුරුද්දේ ගන්න උනාම. පැහැදිලි නේද? ආරම්භක නිමිතෝගේ 14000යි. ඒකට එකතු කරන්න නිෂ්පාදිත භාණ්ඩ 270000යි. එකට එකතු කරන්න නිෂ්පාදිත භාණ්ඩ 270000. එකට එකතු කරන්න නිෂ්පාදිත භාණ්ඩ 270000. එතකොට 14000යි 270000 එකතු වුණාම 284000යි. ඒ 284000න් අඩු කරන්න අවසන් නිමිතෝගේ හෙව්ව ඔයා 9000යි. මේකෙන් අඩු කරන්න අවසන් නිමිතෝගය 9000 අඩු කරන්න. ඔකෙන් අවසන් නිමිතෝගේ 9000 අඩු කරන්න. හරිද? 9000 අඩුනාම එනවා පුතේ විකුණුම් පිරිවැය එනවනේ පුතේ 275000. 275000 විකුණුම් පිරිවැය. එතකොට 275000 බඩු 3,80,000 උඩ වික්කේ. එතකොට ආට එනවා දල ලාභය 0.0යි 8න් 5ක් 3යි 16න් 7ක් 9යි. දල ලාභය 93000යි. හරිද? දල ලාභය රුපියල් 93000යි. ඉතින් පැහැදිලි නේද ඔක්කොටම? හරි එහෙනම් මම හිතනවා අද කරපු ටික තේරුණායි කියලා ඔක්කොටම. එහෙනම් පුතේ සඳුදා රිවිෂන් මේක රෙකෝඩින් එක මම දාන්න තව ටිකකින්. සඳුදා රිවිෂන් එක තියෙනවා, අඟහරුවාදා රිවිෂන් ක්ලාස් තියෙනවා. ආයි ලබන සෙන්සුරාදා මෙතන ඉඳලා කරනවා පුතේ. එහෙනම් අදට මෙතනින් වැට් ටික අපි නතර කරමු.